අපි හෙල්කෑරටල් ප්‍රයිවට් ලිමිටඩ් සමාගමක් විදිහට මේක රෙජිස්ටර් කරපු එක. එතකොට අපේ ප්‍රොෆෙෂනල්ස්ලා ටීම් එකක්. ඒ කියන්නේ මේ අපේ ටීම් එකේ ඉන්න ඇත්තටම හෙල්ත් සයිඩ් එකේ සහ IT සයිඩ් එකේ කියන්නේ ප්‍රොෆෙෂනල් කියන්නේ ඒගොල්ලෝ ගොඩක් අය අනිත් එකවල වැඩ කරන අය. අපේ ෆෝකසින් එක ඇත්තම කියන්නේ GPsලා මේන්ලිම .pp කියලා මේ ප්‍රොඩක්ට් එක ඇත්තම .pp. එතකොට මේකේ අපි payments ගත්තොත් plans දෙකකට යනවා. .pp prepaid, .pp postpaid. එතකොට .pp මේ දෙකේම functionality same. නමුත් එකම වෙනස තියෙන්නේ payment basis එක. ඒකට එකක් prepaid system එකට යනවා postpaid. ඒකට prepaid system එක ගත්තොත් 5000 per month. එතකොට ඒකේ කිසිම startup fee no annual fee මොනවාක්වත් නැහැ. එතකොට postpaid system එක ගත්තොත් ඒකේ software fee එක one time එක. ඒක අපි ඒක every 6 months new customers වලට මේ කියන fee එක වැඩි වෙනවා. කියන්නේ මේක fix නෑ 1800 කියන එක මේ අවුරුද්දේ ජූන් ජූලයි අගෝස්තු වෙනකොට 20,000 කියන අපි හැමදාම යන්නේ every 6 months 10,000 increment එකකට. එතකොට annual server maintenance fee කියන එක next year ඉඳන් 22,500 තමයි වෙන්නේ. එතකොට අපි හිතමු අද ගත්තොත් එක්කෙනෙක් එයා 110 වලට තමයි ගන්නෙ. එතකොට next year තමයි නැවත ආපහු එයාට payment එක කරන්නේ. ඒ payment එක value එක fix. එතකොට ඒක කවදාවත් එක වෙනස් වෙන්නේ නැහැ. ඇත්තට අපේ clientsලා ඉන්නවා දැන් ගොඩක් මුල් කාලේ join වෙන කට්ටිය ඒගොල්ලෝ අවුරුද්දටම කියනවා අවුරුද්දට රුපියල් 5000 ගෙවන අය තියෙනවා. ගොඩක්ම කලින් join වෙච්ච අය. එතකොට නමුත් ඒක ඒ කාලේ තිබිච්ච features වලට දැන් ගොඩක් features තියෙනවා. ඒත් ඒ features සහ updates කියනවා මේ සියලුම customers ලාට free of charge අපි release කරනවා. එතකොට time to time update මේ system එකට එක features add වෙනවා. එතකොට මේක තමයි payments basis එක ගත්තොත්. එතකොට මේකේ අර මම කියන්නේ almost functionality ඔක්කොම same. නමුත් features දෙකක් දැනට අපි premium features කියලා තියෙනවා. එකක් තමයි invoice print කරන එක. invoice කියලා කියුවේ දැන් ඒක ඇත්තටම GP level එකේදී නෙමෙයි ඕන වෙන්නේ private hospital level එකේදී. මොකක් හරි visit එකක් ආවොත් නැත්නම් appointment එකක් ආවොත් ඒ appointment එකට invoice එක print කරන එක. එහෙම නැත්නම් සාමාන්‍යයෙන් ඒක ඕන වෙන්නේ නැහැ. දෙවෙනි premium feature එක තමයි අපි මේකේ ඇත්තටම කොම්පෝස් වෙලා තියෙනවා patient ගේ demo management, patient registration, patient queue management, ඒ කියන්නේ patient අපිට පුළුවන් කලින් දින appointment management, ඒකට appointment management එකේ කොම්පෙන්නන්න මේ ඔක්කොම SMS එකක් පවා generate කරන්න පුළුවන්. ඊට පස්සේ patient token එකක් දෙන්න පුළුවන්. ඊට පස්සේ එයාගේ electronic health management එක, කියන්නේ data management එක. ඊට පස්සේ lab report දාගන්න පුළුවන්. medical printed bill, detail bill, referrals, medical certificates. එතකොට මේ හැම දෙයකම templates තියෙනවා. just එතකොට minimum typing වලින් එක generate කරන්න පුළුවන්. එතකොට ඔය ගොඩාක් දේවල් තියෙනවා ඒකේ. එතකොට features wise ගත්තොත් මේ packages දෙකේම same. අර මං two premium features එක කොහොමද දෙකේම තියෙනවා. කොහොමද ඒක මේ pricing වලට add වෙන්නේ නැහැ. ඒ කියන්නේ pricing එක කියද්දී අපි හිතමු කවුරු කෙනෙකු lab එකක් තියෙන කෙනෙක්. එතකොට එයාට lab report එක print කරන facility එක. lab report එක print කරන facility එක ගත්තොත් prepaid එකෙක් එයාගේ per month charge එක 7,500 වෙනවා. එතකොට one time payment එක කෙනෙක් ගත්තොත් එයාට ඒකට add වෙනවා 20,000 one time payment. එතකොට අන්න ඒ වගේ තමයි payments ගැන කතා කරන්නේ. මොකද මම මුලින් මේක address කරන්න කියලා කිව්වා. මොකද අවසානයේ මේ ඔක්කොම return of investment එකක් නේ. එතකොට return of investment එකේදී මේකේ users ලගත්තොත් user level mainly තියෙනවා හතරක්. ඒත් එකක් video එතකොට මේ administrator ගේ user level එක තමයි advanced user level එක. doctor ඊළඟ level එක, dispenser නැත්නම් receptionist කියන level එක. එතකොට මේ environment එක ගත්තොත් මේක දුවන්න පුළුවන්. ඒ කියන්නේ ඩොක්ටර්යි ඩිස්පෙන්සර්යි විතරක් ඉන්න ප්‍රයිවට් ප්‍රැක්ටිස් එකක සිට අපි හිතමු රිසෙප්ෂනිස්ට් කෙනෙක් ඉන්න
multiple OPD rooms තියෙන ඒ වෙලාවේ multiple OPD rooms so multiple doctors like වෙලාවේ diagnose කරන patients ලා එතකොට centralized dispensary එකක් තියෙන සහ laboratory එකක් තියෙන සහ management office එකක් තියෙන. ඒ කියන්නේ ගත්තොත් සාමාන්‍යයෙන් startup level එකේ private hospital එකක් ගන්න පුළුවන්. ඒතර මේකේ නැත්නම් patient admission සහ accounting සහ employee ගැන management එකක් විතරයි. ඒ අර මම කිව්ව environment එක පවා මේක දුවන්න පුළුවන්. ඒතකොට අපි හිතමු දැන් .pp prepaid එකකට 5000 per month. නමුත් ඒක අපි private hospital එකක කවුරු කෙනෙක් අරගෙන ඒක ඉක්විප්මන්ට් කරන්න ගියා කියලා මේකේ charges rates මොනවාක්වත් වෙනස් වෙන්නේ නැහැ. එහෙනව නේද? hello. clear නේ. එතකොට background එකත් ගත්තොත් මෙහෙමයි. එතකොට මම මේකේ දැන් අපේ systems දෙකක් තියෙනවා ඇත්තටම. ඒ කියන්නේ ගත්තොත් .pp තියෙනවා අපේ prepaid basis එකක්. .pp demo service එකක් තියෙනවා. වෙබ්සයිට් එක තියෙන හැමලාම healthcare.lk. ඒතර අපේ private practice දුවන මේක demo එක. මේක අපි ඕනම user කෙනෙක්ට කවුරු interest එකක් තියෙන කෙනෙක් කතා කරොත් අපි demo version එකේ සහ demo credentials දෙනවා. ඒකට ඒකෙන් ඇත්තටම ගිහිල්ලා check කරලා බලන්න පුළුවන් මේ functionalities ඔක්කොම තමන්ට ඇත්තටම කියන්නේ payment එකක් කරන්න කලින් සම්පූර්ණ මේක ගැලපෙනවද කොහොමද කියන එක. ඒකට අපේ live system එක දුවන්නේ .pp.healthcare.lk කියලා. එතකොට live system එකේ .pp.healthcare.lk මේක https මොකද අපේ මේ secure channel එක දුවන්නේ. එතකොට http.healthcare.lk එකේ තමයි අපි .pp.healthcare.lk main site එකට යන්නේ. ඊට පස්සේ අපිට site එකට login වෙනකොට අපිට පුළුවන් අර users level තියෙනවා. අපි හිතමු administrator කෙනෙක් නැත්නම් doctor කෙනෙක් නැත්නම් dispenser කෙනෙක්. ඒකට administrator කියන login එකට ගියාම එයාට මේ login screen එක පේනව නේද? ඒක share වෙලා නේද තියෙන්නේ? ඔව්. පේනවා. මේ මම ඇඩ්මිනිස්ට්‍රේටර් කෙනෙක්ගේ account එකකින් යන්නේ. ඒ කියන්නේ අපේ මේකෙත් තියෙනවා ටෙස්ටිං එන්වයරන්මන්ට් එකක්. එතකොට මේක login වෙච්ච ගමන් ඇඩ්මින් කෙනෙක්ට මේ ලොකුනේ. එයාව කෙලින්ම යන්නේ එයාගේ dashboard එකට. ඒක dashboard එක මේක ටෙස්ටිං එකේ data ගොඩක් නැහැ. නමුත් එහෙම නැත්නම් මේක ඇවිල්ලා mini dashboard කියලා අපි කියනවා. ඒක හැම page එකේම ඕන display කරන්න පුළුවන්. මේ ස්පෙෂල් ඩෑෂ්බෝඩ් එකෙන් පුළුවන් ඕන දවස් ගානකට අපිට ස්ටැටිස්ටික්ස් බලන්න. මම මේක ඩෙමොන්ස්ට්‍රේෂන් එකේ මැදදී මේ දැන් අපේ ටීම් එකේ කෙනෙක්ගේම ලයිව් දුවන ප්‍රැක්ටිස් එකක් තමයි පෙන්නන්න. එතකොට මේක අර data feed ලා තිනකොට දැන් මේකේ තියෙන ඔක්කොම tested data test. ඒ කියන්නේ අපිට පුළුවන් top 21 patients ලා කවුද? එතකොට top 10 drugs frequency and diagnosis එක top 20 profitable drugs. එතකොට මේව ඇත්තටම මේ marketing purpose use කරන්න පුළුවන්. අපි 25 patients අපි කවුරු එක්කෙනෙක් එයා identify කරලා තමයි එයා එනවා නම් අපිට ඒක use කරන්න පුළුවන්. දැන් ඒ patient අපිට පොඩි favoration එකක් කරන්න පුළුවන්. ඒකට top 10 drugs මොනවද වැඩිපුරම drugs යන්නේ. ඒකට අපි දන්නවා අපේ PP එකේ මෙන්න මේ drugs තමයි වැඩිපුරම යන්නේ. ඒකට අපි ඒව තමයි high stocks මේක maintain කරන්නේ. ඊට පස්සේ top 10 diagnosis ගත්තොත් අපි දන්නවා මෙන්න මේ cases වලට තමයි අපි ගාවට ගොඩක්ම ඉන්නේ patients. එතකොට අපි හිතමුකෝ PP එකේ යම්කිසි awareness banner එකක් ගහනවා නැත්නම් notice එකක් ගහනවා නම් අපිට ඒ පැත්ත focus කරලා ගහන්න පුළුවන්. මොකද ඒක patient waiting area එකේ patient බලනවා මම වටපිට කොහේ බලුවත් මට සම්බන්ධයි වගේ එකක් එනවා. ඊට පස්සේ top 20 profitable drugs කියන එක අපි දන්නවා. ඒ කියන්නේ සමහර drugs sell වෙනකොට ඒ drugs වල අපිට වැඩිපුරම profit එක තියෙන drugs මොනවද මේ PP එකේද කියලා. ඊට මේ දැන් මේ administrator login වෙච්ච ගමන් කෙලින් මෙයා dashboard එකට login වෙනවා. එතකොට මේක මම උඩින් ඉඳන් ගත්තොත් මේ top menu එක මේක සාමාන්‍යයෙන් operation විතර ඕන වෙන්නේ නැහැ. ඒතකොට welcome PP එක
මේ ඇඩ්මිනිස්ට්‍රේටර් එක නම, ඇඩ්මිනිස්ට්‍රේටර් යූසර් ID එක, account type එක, subscription එක expire වෙන date එක. එතකොට DocPP prepaid එක මම කිව්වා every month තමයි යන්නේ. එතකොට අපි අද account එකක් අපි create කළොත් අපි මේ subscription period එක 1 month වලට සිදිනවා. එතකොට සිස්ටම් එක ඔටෝමැටිකලි මේ දිනේ පහ වුණොත් ඔටෝමැටිකලි සිස්ටම් එක ලොගින් වෙන්න බැරි වෙනවා. එතකොට නමුත් සිස්ටම් එක හරි එක්ස්පයර් වෙන්න දවස් 3කට කලින් ඉඳන් මෙතන මේ ලොග් අවුට් බටන් එකට යටින් පෙන්නනවා සබ්ස්ක්‍රිප්ෂන් පේමන්ට් එක පේ කරන්න කියලා. ඒක නෝමල් ඩෙබිට් කාඩ් එකෙන් උනත් පේ කරන්න පුළුවන්. නෝමල් සාමාන්‍ය බැංක් කාඩ් එකෙන් උනත් පේමන්ට් කරලා පේමන්ට් කරගමු ඔටෝමැටිකලි මෙතන මේ තියෙන 1 month වලින් එක්ස්ටෙන්ඩ් වෙනවා. DocPP prepaid එක. DocPP postpaid එක වුණොත් මාසෙකට කලින් මෙතන පෙන්නනවා. එතකොට annual payment එක මෙතන අවුරුද්දකින් එක්ස්ටෙන්ඩ් වෙනවා. එතකොට සිස්ටම් එක ඔටෝමැටික් කරලා තියෙන මේ විදිහට. එතකොට මේ ප්‍රොඩක්ට් එක 100%ම ලංකාවේ ප්‍රොඩක්ට් එකක්. අපි ඩෙවලොප් කරන්නේ. එතකොට මට මේක කලින් කියන්න බැරුණා මේක cloud based environment එක සිස්ටම් එකක්. එතකොට මේක ඇත්තටම දුවන්න ඕන වෙන්නේ ඉන්ටර්නෙට් සහ ලැප් එකක් පමණයි. අනික කිසිම දෙයක් ඉන්ස්ටෝල් කරන්න ඕනේ නැහැ. වෙබ් බ්‍රවුසර් එක සාමාන්‍යයෙන් ඕන කම්පියුටර් එකේ තියෙනවා. ඒක වෙබ් බ්‍රවුසර් එකෙන් තමයි දුවන්න තියෙන්නේ. ඒ ටැබ් එකෙන් දුවන්න පුළුවන්. ෆෝන් එකකින් ඇක්සස් කරන්න පුළුවන්. එතකොට ඒ වගේ ගොඩාක් මේකේ බෙනිෆිට්ස් තියෙනවා. එතකොට අර ගොඩක් ඩ්‍රෝබැක්ස් නැති වෙලා තියෙන. දැන් අපි දැක්ක ගොඩක් ડોක්ටර් සමහරුන්ගේ PP තියෙනවා. ඒගොල්ලන්ගේ PP එකේම පොඩි software එකක් දාගෙන දුවනවා. ඒකද අපිට මේ කම්පියුටරේට වෛරස් එකක් ආවොත් නැත්නම් කම්පියුටර් ක්‍රෑෂ් වුණොත් නැත්නම් අපිට මේක සමහර කවුරු හරි වෙන්ඩර් කෙනෙක්ගෙන් අරන් තියෙනවා නම් සමහරවිට පොඩි ප්‍රශ්නයක් ආවොත් ඒක සෝට් අවුට් කරන්න එයා එන්න ඕනේ ෆිසිකලි බලන්න. ඒක ඔන්ලයින් ක්ලියර් කරන්න බෑ. ඉතින් මොකද මේකක් ඕපන් කරන අපිට මේක වින්ඩෝ එකේ එන්නේ නැහැ කියමු. ඒතකොට ඒ වගේ ප්‍රශ්නයක් ආවොත් ගොඩක් ඒ ෆිසිකලි එන්න ඕනේ ඒක බලන්න. ඒක ෆිසිකලි ගෙන්න ගන්නම සමහරවිට දවස් දෙකක් නැත්නම් සතියක් විතර වැය කරන්න වෙනවා. ඒතකොට සතියක් සිස්ටම් එක නැති වුණා කියන්නේ අර ආපු සම්පූර්ණ ෆ්ලෝ එක කැඩෙනවා. ඒ නිසා අර මොකද මම කියන කතා කරේ ඊට පස්සේ data privacy එක දැන් අපි මේ සම්පූර්ණ සිස්ටම් හොස්ට් කරලා තියෙන්නේ අපිම සර්වර් එකක් අරගෙන අපි හොස්ට් කරලා තියෙන Amazon web service වල. ඒකට අපේම සර්වර් එක අපි දාලා තියෙන්නේ. ඒකට කිසිම third party එකක් එක්ක මේක mutual connection එකක් නැහැ. එතකොට ඊට අමතරව අපේ පැත්තෙන් අපි disaster recovery sites 3ක් maintain කරනවා. හැම දවසකම daily backup එකක් වදිනවා. එතකොට ඒ වගේ මේකේ sustainability එකට plan එකක් අපේ තියෙනවා. අර cloud base යනකොට තියෙන වාසිය තමයි දැන් අපිට යම්කිසි feature වැඩ කරන්නේ නැති වෙනවා. නමුත් වැඩ කරන්නේ නැත්නම් ඒ ගොඩක් වෙලාවට හැමෝටම වැඩ කරන්නේ. එහෙමනම් සිස්ටම් අපිට ඒ සිස්ටම් බග්ස් ඇවිල්ලා නැහැ. නමුත් ඒක අපිට හරි ලේසියෙන් sort out කරන්න පුළුවන්. ඒකට අපි දන්නවා right මේක ප්‍රශ්න වෙලා තියෙන මේ individual system එකේම ප්‍රශ්නයක් නෙමෙයි individual particular doctor ගේ PC එකේ මොකක්ද ප්‍රශ්නයක්. මම ඒක උදාහරණයක් කියන්න එකපාරක් අපිට call එකක් ආව system එකේ log වෙන්න බැහැ. log වෙන්නේම නැහැ වැඩ කරන්නේ. ඊට පස්සේ කිව්වා ෆෝන් එකෙන් චෙක් කරනවා. ෆෝන් එක උනොත් බලලා ෆෝන් එක වැඩ කරන්නේ. දැන් අපි මෙහෙන් චෙක් කළා මෙහෙන් ඔක්කොම වැඩ. දැන් අපිට 100% ෂුවර් සිස්ටම් එක වැඩ කරනවා කියලා. පස්සේ රීසන් එක හොයන් යනකොට මොකක්ද දැන් වෙලා තියෙන්නේ ඒ ડોක්ටර් PP එකේ බ්‍රෝඩ්බෑන්ඩ් කනෙක්ෂන් එකේ බිල මේ ඩේටා එක වෙලා. එතකොට එයා PP එකේ ඉන්නකොට ෆෝන් එකත් ඔටෝමැටිකලි Wi-Fi කනෙක්ට් වෙලා. ඉතින් ෆෝන් එක වැඩ කරන්නේ නැහැ ඉන්ටර්නෙට්. ෆෝන් එකෙත් නැහැ ඩේටා කනෙක්ට්. එතකොට දැන් අපි හොඳටම දන්නවා දැන් ඔය වගේ රීසන් එකක් ආවොත් දැන් ડોක්ටර් ගාව පොස් කරලා තිබ්බනම් ඔක ගිහිල්ලා බලනකම් ඔය ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. ඉතින් ඒක සමහර ගිහිල්ලා බලනකොට ටූ ලේට්. ඉතින් ඒ වගේ ක්ලවුඩ් බේස් එකේ වාසියක ඒකට ඩේටා ගැන කතා කරලා ඩේටා ඔක්කොම ડોක්ටර්ලගේ තමයි ඩේටා. ප්‍රයිවට් ප්‍රැක්ටිස් එකේ හිමිකාරීත්වය. එතකොට මේක අපි සිස්ටම් එකේම තියෙනවා ඕනනම් මෙතන පුළුවන් export as excel. අපිට ඕනනම් data list එක contact numbers ටික තමයි patient ලගේ contact numbers ටික download කරගන්න පුළුවන්. patients ලගේ list එක, visits ටික, patient ගේ lab reports මේවා excel format එකකට download කරගන්න පුළුවන්. ඒක අපේ ownership එකක් නෑ data. එතකොට සිස්ටම් එකේ මම කියවනේ levels තුනක් තියෙනවා. administrator account එකයි තියෙන්න පුළුවන්. අපි ඒක create කරලා දෙනවා. doctor accounts ඕන ගානක් තියෙන්න පුළුවන්. level 1 accounts ඕන ගානක් තියෙන්න පුළුවන්. ඒ සිස්ටම් එකට login වුණාම මෙතන log out වෙන්න පුළුවන්. ඒකද සිස්ටම් එක යට මම උඩින් කිව්වා වගේ මේ මෙතනින් contact us කියන පස්සේ contact us ලා online අපිව contact කරන්න පුළුවන්. reference ගත්තොත් මේ සිස්ටම් එකට මේ අපිට BNF 80 අපි integrate කරලා තියෙනවා. full BNF එක. ඊට පස්සේ BNF 2021 children එක අපි integrate කරලා තියෙනවා. ඒක BNF එක කොහොමද අපි free of charge
පින්ටිකේට් කරන යනවා මේක ඩොක්ටර්ස්ලාට පුළුවන් ඕන ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් අපි ඒක අයින් කරලා නැහැ අතන මේක PDF එකක් විදිහට ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන් මේක යම් කිසි ගැටලුවක් ආවොත් සිස්ටම් එකේ සම්පූර්ණ භාවිතා කිරීම සම්බන්ධයෙන් සම්පූර්ණ යූසර් මැනුවල් එකක් තියෙනවා කොහොමද අපිට PP එකේ මේ ඩීටේල්ස් වෙනස් කරන්නේ එතකොට යූසර් මැනේජ්මන්ට් එක ඊට පස්සේ ඒ සම්පූර්ණ මම දැන් කෙලින්ම ඊළඟට මේ සිනාරියෝස් වලට එන්නම් එතකොට ඇඩ්මිනිස්ට්‍රේටර් මල්ටිපල් තියෙන පුළුවන් ડોක්ටර් accounts ඊට පස්සේ ඩිස්පෙන්සර් accounts එතකොට මේකේ අපි සිම්ප්ලි ගත්තොත් ෆස්ට් විසිට් එකේදී patient අපි රෙජිස්ටර් කරන්න ඕනේ. ඒක ඩිස්පෙන්සර් ගාවදී පුළුවන් patient රෙජිස්ටර් නැත්නම් අපිටම රෙසිපියන්ට් කෙනෙක් ඉන්නවා නම් එයාට මේ ටාස්ක් එක දෙන්න. patient registration එක, patient title එක. එතකොට patient register කරනකොට අපිට පුළුවන් patient type කරනකොට මෙතන පෙන්නනවා. તો මේ පෙන්නන්නේ duplicates නැති වෙන්න. તો නැත්නම් සමහරවිට register වෙච්ච patient නැවත register කරන්න ඉඩ තියෙනවා. register කරපු කෙනෙක්ව. ඒක නවත්තන් තමයි කරලා තියෙන්නේ. ඊට පස්සේ date of birth gender. එතන මේ star marks තියෙනව තමයි ඇත්තටම compulsory. දැන් medical certificate එකක් එහෙම දෙන්න ගියොත් මේ detail fill කරලා තිබුණොත් ලේසියි. අපි මේකේ height එකයි weight එකයි දැම්මොත් sorry මේ height එක weight එක දැම්මොත් BMI එක ඔක්කොම calculate වෙනවා. එතකොට ඒ වගේ. එතකොට දැන් අපිට patient traffic එක ගොඩක් වැඩි නම් name එකයි date of birth එකයි gender එකයි mobile එකත් අපි ඇත්තටම කියනවා දැන් මේ දවස්වල දාගන්න කියලා. සේව් කරගත්තාම මැති ඊළඟ ඔප්ෂන් එකට යන්න පුළුවන්. මම ටෙස්ට් කරත් නම් මම ටෙස්ට් කරොත් අපි ටෙස්ට් වෙලාව තියෙනවා නම් මේ ඩීටේල්ස් ඔක්කොම දාගන්න එක ඇත්තටම සේව් කළාම සිස්ටම් එක ඇත්තටම වැලිඩේට් කරනවා මේ NIC එකයි දැන් 69 5යි 9 බොරු ඩේට දන්නත් බෑ මේ සිස්ටම් එක වැලිඩේට් කරන date of birth එකත් එක්කලම NIC එක ඕකේද කියලා. මොකද NIC එක මේ value information එක. ඒතකොට මේ සේව් කරපුවම අපිට පුළුවන් ඔප්ෂන් එකක් තියෙනවා තුනක් තියෙනවා. එක අපොයින්ට්මන්ට් එකක් දෙන්න පුළුවන්. නැත්නම් ලැබොරටරි රිසල්ට්ස් දාන්න පුළුවන්. නැත්නම් කෙලින්ම විසිට් එකක් ටේක් කරන්න පුළුවන්. ඒක දැන් අපි සිස්ටම් එකේ ඉම්ප්ලිමන්ට් කරලා තියෙන මේ ආකිටෙක්චර් කනුව වෙනස් වෙනවා. දැන් අපි හිතමු මේකේ රිසෙප්ෂනිස්ට් කෙනෙක් ඉන්නවා නම් බෙස්ට් තින් තමයි ආ කෙලින්ම අපොයින්ට්මන්ට් කෙනෙක්ට යන්න. මම මේක මෙහෙම තියලා කන්ට්‍රෝල් එකත් එක්ක ක්ලික් කරන්නම්. එතකොට මේක වෙනම ටැබ් එකක ඕපන් වෙනවා මෙහෙම. එතකොට මේ තියෙන අපොයින්ට්මන්ට් එකක් දෙන්න යනවා. එතකොට දැන් අපොයින්ට්මන්ට් එක දෙන්න යනකොට මේ අපේ රිසෙප්ෂනිස්ට් කෙනෙක් ඉන්නවා නම් තමයි මේ ගොඩක්ම හොඳ. නැත්නම් දැන් සමහර එන්වයරන්මන්ට් තියෙනවා ડોක්ටර්ම තමයි patient එක රෙජිස්ටර් කරලා බෙහෙත් බදාගන්න. එතකොට එහෙම වුණොත් මේකට යන්න එපා තේරුමක් නැහැ. තමම patient create කරලා ආයෙ appointment එකක් දාලා එතනින් ගන්න එක time waste. ඒකයි මේ option තුනක් තියෙන ඒ තුන් විදිහකට යනවා. ඒකට මේ තියෙන පෙන්නන්නේ receptionist කෙනෙක් ඉන්නවා නම් අපිට පුළුවන් දිනේ ඊට පස්සේ යාගේ දැන් මේකේ OPD rooms තුනක් දාලා තියෙනවා මේ testing environment එකේ. automatically යාගේ next token එක එනවා. අපිට වෙලාවක් දෙන්න පුළුවන්. එතකොට මේ box එකට click කළාම automatically SMS එකක් generate වෙනවා. generate වෙනවා. Dear Mr. Test date your appointment schedule is scheduled to මේ automatically එනවා. මේ මෙතන උඩ මෙතන එන නම්බරේ එන්නේ මේ මෙතන private practice එකේ දාලා තියෙන නම්බරේ. ඒත් ඊට අමතරව මෙතන පෙන්නනවා characters 169 SMS දෙකක් post වෙලා තියෙනවා. එතකොට මේක අපිට ඕන නම් පුළුවන් adjust කරගන්න. මොකද SMS එකක් සාමාන්‍යයෙන් characters 160යි. 160ට අඩු කරගන්න ඕන නම් අපිට එකක් අඩු කරගන්නත් පුළුවන්. ඊට පස්සේ මේ ටික් එක දැම්මොත් තමයි SMS එක යන්නේ. ඒතකොට මේ නම්. දැන් මේකේ අපි දැම්මොත් මෙතන අපිට බලන්න පුළුවන් SMS balance එක. SMS balance එක 46ක් තියෙනවා. මේකෙන් කලින් SMS purchase කරලා තියෙනවා. අපි තුන දැන් ડોක්ටර්ලාගේ අලුතෙන් ගත්ත ගමන් ඒකේ SMS නැහැනේ. එතකොට අපි SMS අපිට මෙතනින් පුළුවන් SMS package එකක් ගන්න. system එකෙන්. ඒකට එතන පුළුවන් SMS 100 packs තියෙනවා, 200 packs, 500 packs, 1000 packs. එතකොට SMS pack එකක් ගන්න පුළුවන්.
පැක් දෙකක් ඕන ගන්න පුළුවන් මේ කෙලින්ම මෙතනින් ඕඩර් කරපු ගමන් සිස්ටම් එකෙන් මේනවා ජෙනරේට් වෙනවා ලින්ක් එකක් මෙතනින් කෙලින්ම ක්ලික් කරපු ගමන් යාට පුළුවන් තමන්ගේ බැංක් කාඩ් ඩීටේල්ස් දීලා හෝ නැත්නම් සම්පත් විශ්ව හෝ නැත්නම් ඊසි කෑෂ් ඕනම ක්‍රමයකට මේ පේමන්ට් එක කරන්නේ තමන්ට SMS 100ක් දැන් හම්බෙලා. ඒ SMS තමයි අර වැය කරන්නේ. දැන් මෙතන පෙන්වන මේ 2 SMS කියලා දැන් කියන්නේ දැන් 100ක් තිබ්බනම් මේක යවපු ගමන් 98ක් වෙනවා. එහෙම තමයි SMS මැනේජ්මන්ට් එක යන්නේ. පර්චේස් කරලා අපිට යුටිලයිස් කරන්න පුළුවන් ඕන නම්. මම මේකේ දැන් SMS එක අපිට මේ කියන්නේ SMS දෙකක් තියෙනවා දැන් මෙතන 46යි. මේක ක්ලෝස් කරලා දාමු. sending SMS failed. ඒකට රීසන් එක ගත්තේ මෙයාගේ නම්බර් එක තියෙනවා. ඒක බලමු. SMS එක දැන් යන්න ඕනේ. ඊට මේක ඇඩ් කළාට පස්සේ පුළුවන් print token කියලා තියෙනවා. ඒ කියන්නේ අපිට පුළුවන් thermal printer එකක් දාලා ඒ thermal printer එකෙන් පුළුවන් අපිට මේ patient පොඩි token එකක් print කරන්න. අර bus ticket එක වගේ. ඒත් ඒකේ තියෙනවා your private patient number එක දිනේසා වෙනවා. මේක ගොඩක් helpful. මොකද patients ලා ඇත්තටම queue වල දැන් තියෙන සංගීත පුතුරාගේ බලන් ඉන්නේ. ටිකක් ගාලා මුදුවත් එක්කනේ යන්නේ. එහෙම ඕනේ. එතකොට යම්කිසි patient කෙනෙක් කියනවා ස්මාර්ට් එක කෙනෙක් මට අනිද්දාට කෙනෙක් patient මගේ අම්මා පෙන්නන්න තියෙනවා. එතකොට අද දිනයක් කරන් යනවා. දිනයක් කරන් ගියාම print out එකක් දෙනවා මෙතන චිට් එකක්. ඒතර ඊළඟ දවසේ මම පොඩ්ඩක් පරක් කරලා මට පෙන්නන්න දෙයක් තියෙනවා. ඒතර ඉන්න patients ලාට මෙහෙමයි මම කලින් මේ අරන් ගිහින් තියෙන්නේ කියලා. එතකොට ඒකට ගොඩක් patients ලා මේ ක්‍රම විදිහට ගොඩක් කැමතියි. එතකොට මේකේ thermal printers ගත්තොත් thermal printers with hardware වලින් අපි thermal printers අපි කරනවා. එතකොට 1 year warranty එක 25000 වෙනවා thermal printer එක 6 month warranty එක 20000 වෙනවා. ඒකට ඒක implement කරනවා නම් ඒක ගන්න පුළුවන්. නමුත් first phase එකේදී අපිටම අපි කියන්නේ මේ ඔක්කොම අවශ්‍ය නැහැ. first phase එකේ start up කරන්න ඇත්තටම ඕනේ එක laptop එකයි internet connection එකයි tab එකයි document printer එකයි. ඒ කියන්නේ lap එක ඕනේ doctor ගාවට document printer එක ඕනේ doctor ගාවට මොකද medical certificate නැත්නම් pharmacy bill print කරන්න. එතකොට tab එකක් තිබ්බත් ඇති dispenser ගාවට doctor press කරපු drugs මොනවද කියලා බලා ගන්න. internet connection එකක් ඕනේ මේ දෙකම connect. ඒක ඔය සාමාන්‍යයෙන් ඕකෙන් document printer එක විතරයි ගොඩක් වෙලාවට වෙනම ගන්න වෙන්නේ. මොකද ගොඩක් වෙලාවට ගෙදර තමයි personal account එකක් දාලා දුවන්න. කාලයක් ගියාට පස්සේ පුළුවන් ඊළඟ investment වලට යන්න. now system එකක් විදිහට අපි මේ ඔක්කොම එකපාර බලන්න features නේ දීලා තියෙනවා. දැන් මේ patient දැන් ඇඩ් කරලා තියෙන queue එකට මේ තියෙන patient queues මේක තුනක් තියෙනවා. දැන් doctor rooms තුනක් තියෙනවා. ඒතකොට මේ doctor room එකට මේ patient ඇඩ් වෙනවා. ඒ පළවෙනි option එක ගැන තමයි මම කතා කරන්නේ මෙතන. ඒක පැහැදිලිද doctor? හරි. ඒක පැහැදිලි නේද? දෙවෙනි option එක තමයි මෙතන තියෙනවා enter laboratory results. මම එකක් වෙනම උදම් කරන්න. ඒ කියන්නේ patients ලා සමහරවිට ඉන්නවා එළියෙන් කියන්නේ patient දැන් doctor එන්නේ 6ට නම් patient එනවා dispensary ගාල් එනවා 5ට විතර. එතකොට patients ලා බලන් ඉන්නෝනේ. බලන් ඉන්න කාලය utilization එකක් තමයි මෙතන කරන්නේ. patients ලාට අපි කරගෙන ගියවම මොනවද investigations. ඒ investigations reports ටික system එකට feed කරන්න පුළුවන් doctor එන්නේ කොහේ. එතකොට අර එතන ડોක්ටර් ගාවට ඇවිල්ලා අර කොළ අදින එක report අදින්න ගන්න කාලය ගොඩාක් minimize වෙනවා. මොකද system එකේ තියෙනවා එයාගේ සම්පූර්ණ values ටික. මම නිකන් test එකලා දාගෙන යනවා. මේ විදිහට මෙයාගේ lab reports එක දාන්න පුළුවන්. ඊට පස්සේ lipid profile, RFT, UFR, TSH, TFF, ගත්තොත් hemoglobin ගත්තොත් full blood count මේ වගේ සම්පූර්ණ lab reports උත් මෙයාගේ දාන්න පුළුවන්. ඒ වගේ ඒක නිසා dispenser එක මේක දීලා තියෙන්නේ ඒකයි. ඒ time එක utilize කරා. ඒකට patients ට ඇත්තටම තේරෙන්නේ නැහැ මේ ડોක්ටර් පරක්කු වුණත් මේ පරක්කු වුණා කියන්න මොකද ඒගොල්ලෝ committed. ඒක වගේ නෑ. ඒ option එක තියෙන්නේ ඒකට. ඒක පැහැදිලි නේද?
මම ඊළඟ මොඩියුල් එකට යන්න දාපන්. මේ page එක refresh කරලා තියෙන අපිට බලන්න මේ තියෙන වැටිච්ච ටික මේකෙන් open කරලා අපිට බලන්න පුළුවන් ISR මෙන්න මේක තමයි මම කිව්වේ මේකේ ප්‍රීමියම් ෆීචර් එකක් මේ print කරන එක අපිට පුළුවන් web report එක print out කරගන්න. ඒකට මේ විදිහට අපේ heading එකත් එක්ක barcode print එක පුස්තක reference value signature වල අපිට දාලා තියන්න පුළුවන්. මේක ඇත්තටම මේ ප්‍රීමියම් ෆීචර් එක කලේ මොකද labs කට්ටිය lab owners ලා .pb product එක ගත්තා ඒගොල්ලෝගේ lab එක දුන්නා. ඒක නිසා ඒක minimize කරන්න හදලා තමයි මේක feature එක. ඊපස්සේ ඊට අමතරව පුළුවන් මේකේ තියෙන්නේ test group එකම compare කරනවා. මොකද දැන් අපිට blood group ඒ තව lipid file එකක් දාන්න එතකොට compare. දැන් උඩ lipid profile එකක් තියෙනවා. ඒක lipid profile ගත්තොත් එතකොට එක ළඟට මේක ගත්තොත් සේර් මේ දැන් මේ අපි දවස් දෙකක් පිළිතුරු සේරම් කොලෙස්ටරෝල් එක ළඟට එනවා. ඒතකොට අන්තිමට ආපුවට මේ 47 49 ඒකවල ගත්තොත් 207 වෙලා. මේක 4 6 වෙලා. මේක 3 7 වෙලා. මේක 8 9 වෙලා. VDL එක 6 8 වෙලා. ඒකෝට අර මේකේ කම්පැරිසන් එකක් වුණත් කරන්න පුළුවන් කොහොමද මෙයාගේ මේ ඉන්වෙස්ටිගේෂන් එකේ මේ change වෙලා තියෙන්නේ. මේකෙන් ගත්තොත් අපිට පුළුවන් ඉන්ඩිවිජුවල් ටෙස්ට් රිසල්ට් විතරක් ගන්න. ඒ ටෙස්ට් එකේ රිසල්ට් විතර. ඊට පස්සේ තුන්වෙනි ඔප්ෂන් එක අපි හිතමු ડોක්ටර් විතරයි මේකේ ඉන්නේ. ડોක්ටර් තමයි patient registration එකක් කරන්නේ. එතකොට මේ patient ව register කරපුවම දැන් ඊළඟට කරන් තියෙන්නේ තමයි visit එක. අන්න එතකොට අපි කියන්නේ click here to create a visit කියලා යනවා. එතකොට දැන් මේ යන්නේ OPD circle. දැන් මේ OPD circle එක එතකොට මේකේ උඩ මේනවා private practice එක details අහලා මේ අපේ dashboard මේක ඕන අපිට disable කරලා තියන්න පුළුවන්. මේකේ වැදගත් point එක මට තියෙනවා කියන්නේ මේක යටම තියෙන මේ points එක today revenue pending revenue මේ revenues ටික මේ ටික dispenser එකට පෙන්නන්නේ නැහැ. අපි මේ dashboard එක open කරලා තිබ්බත් මේක ඇල්ල යාට පෙන්නන්නේ නැහැ. මේක පෙන්නන්නේ admin සහ doctor විතරයි. ඒකට dispenser විකල්ප වුණාම එයාට මේ පොළ පාට පැනල් එක පෙන්නන්නේ නැහැ. රතු පාට පැනල් එක පෙන්නන්නේ. එයාට පෙන්නන්නේ මේ නිල් පාට පැනල් එකේ තියෙන functionalities ටික විතරයි. දැන් අපි OPD එකට ආවොත් visit එකට ආවොත් visit එකේදී එයාගේ primary details තියෙනවා. එයාගේ medical history නැහැ. drug history නැහැ. investigation history තියෙනවා. හතරෙන් දාපු. මේ යට page එකට හානියක් නොවන විදිහට මේ ඔක්කොම open කරනවා. compare කරනවා. ඔක්කොම කරනවා. ඊට පස්සේ අපි මෙතන දාලා තියෙන common details ඒ කියන්නේ first visit එකේ දා ගන්න ඕන details. මේවා ඔය features මේවා enter කරන්න ඕනේ නැහැ. නැත්නම් enter කරන්න ඕනේ මෙන්න මේ star marks තියෙන ඒවා විතරයි system එකේ. නමුත් මේවා enter කරගත්ත තරමට ලේසි. දැන් උදාහරණයක් allergies එහෙම ගත්තොත් allergy details ගොඩක් ලාට ඕනෙනවා. ඒත් allergy details විතරක් update කරගන්න. ඒත් මේ past medical history ගත්තොත් දැන් මේ මහිස්ටි කියලා ගහුවොත් මේක ටයිප් කරන්න ඕනේ. මේක අපි ඇඩ් කරගන්නවා ලිස්ට් එකට. මේ are you sure want to add this hint කියලා දෙනවා. ඕකේ කියලා අහන්න. successful එක. දැන් අපි ආයෙ පාරක් මේක ටයිප් කරනකොට අපිට තියෙන්නේ select කරන්න විතරයි. එතකොට මේ this visit එක අපිට පුළුවන් දැන් fever කියලා ටයිප් කරලා මේ කලින් enter කරපුවා තියෙනවා. ඉතින් select කරලා ගන්න පුළුවන්. අලුත් එකක් තිබුණොත් අපිට පුළුවන් Q1 කියලා දැන් මේක ආවේ නැහැ. අපිට මේක ඇඩ් කරගන්න. මේක ඇඩ් කරගත්තාම ඊට පස්සේ ඉඳන් දිගටම මේ new one එක select කරන්න තියෙනවා. එතකොට මේක run time එකේදී මාසයක් දිව්වට පස්සේ system එක සම්පූර්ණ ඇත්තටම mature වෙනවා. system එක රෝන්ටි ඔක්කොම හැදෙනවා. මේ ඔක්කොම මේ ඇඩ් කියලා වර්ණ ඉස්සරහා තියෙන හැම එකම අපිට ඇඩ් කරගන්න පුළුවන් අපිට ඕන list එකක්. ඒක diagnosis උනත් අපිට ඒ විදිහට ඇඩ් කරගන්න පුළුවන්. මේ දාපුවා මේ test එක දාපුවා තියෙන්නේ. ඒක ඒ විදිහට select කරනවා. management plan investigations are මොනවද prescribe කරන්නේ ඊළඟ පාරකට කරන් ඉන්න කියන එක තමයි මේ තියෙන්නේ. අපි මෙතන මේක ඇඩ් කළාම මේ ටික මේ තියෙන ෆීල්ඩ් එකේ තියෙන විස්තර ටික pharmacy type prescription. මොකද අපේ system එකේ prescriptions වර්ග දෙකක් print කරන්න පුළුවන්. එකක් OPD අනිත් එක pharmacy. අතරම OPD prescription print කරන්න අවශ්‍ය නැහැ. මොකද system එකෙන්ම පෙන්නනවා doctor prescribe drugs මොනවද කියන එක dispenser.
නමුත් අපි ගාව බෙහෙත් ස්ටොක් නැති එළියේ ෆාමසියෙන් ගන්න කියලා බෙහෙත් දෙන්න තියෙනවා. ඒවා වෙනම ෆාමසි ප්‍රෙස්ක්‍රිප්ෂන් එකකට print කරන්න. ඒතකොට මේ ෆාමසි ප්‍රෙස්ක්‍රිප්ෂන් එකේ යටට print වෙනවා automatically මෙන්න මේ ඉන්වෙස්ටිගේෂන්ස් ටිකක් කරගෙන එන්න කියලා මෙතන දානවා. ඒ මෙතන ඉන්සර්ට් එකක් දානවා. ඊට පස්සේ date of visit save අපි හිතමු මේ පරණ entry එකක් අදිසේ දැන් මේ වෙලාවේ save කරනවා නම් අපිට එකක් පුළුවන් කරන්න. එන්නේ back date කරලා මේ entry එක save කරන්න පුළුවන්. මේ next visit date කියන එක අපිට දාන්න පුළුවන්. දැම්මොත් ඒකත් pharmacy type prescription එකේ යට print වෙනවා. ඊළඟ දවසේ එයා එන්න ඕනේ කවදාද? ඊට මේක හොඳ option එකක් ඒ patient ලගේ continuation එක maintain කරගන්න. ඒත් මේකෙදී දැන් අපි ඉස්සරහට plan කරගෙන යනවා. අර appointment එක දෙනකොට SMS එක යවනවා වගේ මෙතෙන්ටත් SMS එකක් generate කරන්න. ඒකෝට next visit date එකට අපිට පුළුවන් ඒක දැන් SMS එකක් යවන්න පුළුවන්. නැත්නම් එහෙනම් visit date එකට දවස් 3කට කලින් automatically system එකකින් එයාට SMS එකක් යන විදිහට මේක හදන්න පුළුවන්. අපි ඒ ක්‍රමයට තමයි දැන් මේක එදී ඉස්සරහට එන development එකක් තමයි මම මේ කිව්වේ. patient. ඒතකොට ඊට අමතරව අපි තුමු මෙයාගේ යම්කිසි වෙන reason එකක් තියෙනවා අපිට පුළුවන් sketch කරන්න. මේක අපිට ඕන දෙයක් sketch කරන්න පුළුවන්. ඊතර ගහන්න පුළුවන්. text boxes තියෙන type කරන්න පුළුවන්. ඒතර මේව ඇත්තටම ගොඩාක් වෙලාවට private practice එක use වෙන අඩුයි. නමුත් system එකේ features තියෙනවා. ඒතර අපිට මේක දාලා තව art එකේ මොකක්ද ප්‍රශ්න නැහැ මේක save කරලා ඊට පස්සේ අපිට පුළුවන් ඒ ඔක්කොම ඒ ඕන විදිහට අපිට use කරන්න. colors change කරලා fill colors ඒකද එකක් දාන්න පුළුවන්. ඊට පස්සේ ડોක්ටර්ට ඕන නම් පුළුවන් දැන් අපි රිසෙප්ෂනිස්ට් ලැබ් රිසර්ච් දාන අමතරව ડોක්ටර්ට ඕන නම් පුළුවන් තමන්ට මෙයාගේ මාත්‍රේ මිස් වෙච්ච එකක් තියෙනවා නම් මෙතනින් ඇඩ් කරලා දාන්න. ආයෙ සර්ච් කර කර ඉන්න ඕනේ නැහැ patient. ඒතර මේක සාමාන්‍ය යුටිලයිස් වෙන්නේ ඇත්තටම මේක ඇල්ල නිරතුරුව ඕන වෙන්නේ නැහැ. සාමාන්‍ය day to day ඕන වෙන්නේ මේ විසිට් එකයි. මේක යූස් වෙන්නේ නැහැ. මේක යූස් වෙන්නේ නැහැ. මේක තමයි සාමාන්‍ය යූස් වෙන්නේ. ඒකේ patient count එක ගොඩක් වැඩි නම් complaint එක දැම්ම diagnose එක දැම්ම එච්චරයි. මොකද ඒ දෙකනේ star mark එක දාපුවම මේක save කරපුවා automatically මේ අහන්නේ අර කලින් sketch එක save කරන්න කියලා okay කරලා. automatically system එක transfer වෙනවා drugs prescribe කරන page එකට. දැන් මේ ආවේ drugs prescribe කරන page. මම මේ ටික ඊළඟට මම explain කරනවා මේ තියෙන button එකෙන් තියෙන ටික. drugs prescribe කරනකොට ක්‍රම තුනක් තියෙනවා. එතකොට එකක් තමයි අපිට drug select කරන්න. අපි මුල්ම දවස්වල අපිට ගත්තොත් එහෙම drug select කරනකොට අපේ drug names අපිමයි දාගන්නේ. අපිට ඕන විදිහට drug names maintain කරන්න පුළුවන්. ඒකට මේක ගත්තොත් අපේ stocks තියෙනවා නම් මෙතන පේන්නනවා දැන් මෙතන stock එක තියෙනවා කියලා. ඒකට මේක select කළාම automatically instructions are duration drug count එක සහ මේක කොහොමද යන්නේ කියන එක දැන් මේ auto fill වුණා. ඒ fill උනේ මීට කලින් පාරක් මේක select කළා මම එහෙම නැති එකක් select කරනවා. දැන් ඒක මේ ලැසික්ස් වල fill උනේ නැහැ. අපි තුන් මේක අපි PD දාලා මෙතන අපිට මේක freely on එකක් type කරන්න පුළුවන්. ෆයිල් එක මේක select කළාම ගන්න ඕනේ නැහැ. එහෙම ඕන දෙයක් මෙතන ගන්න පුළුවන්. PD මම මේ ටෙස්ට් කියලා ගන්නම් මොකද අපි ෆයිල් එක දාමු. ඒත් මෙතන අපිම තමයි count එක මෙතන. මේක අපි දන්නවා count එක. දාලා අපි එතකොට මේක අපි stock maintain කරන drug එක නම් OPD කියලා දාලා තියෙනවා. අපි stock maintain කරන්නේ නැත්නම් pharmacy කියලා දානවා. එතකොට මේ OPD එකේ pharmacy එකේ වෙනස තමයි OPD කියලා drug දැම්මොත් අපේ stock එකෙන් මේ 21ක් අඩු වෙනවා. stock management එක automatically වෙනවා. සහ ඒක OPD එකක් වෙනවා. ඒතර අපි pharmacy දැන් එළිය pharmacy එකෙන් ගන්න කියලා කිව්වොත් ඕක print වෙන්නේ නැහැ මේ drug එක. අපි pharmacy කියලා දැම්මොත් අපේ ස්ටොක් එකකින් කිසිම මැනේජ්මන්ට් එකක් වෙන්නේ නැහැ. drug name එක prescription එකට එනවා. නමුත් pharmacy කියලා prescription එක මේක print කරන්න පුළුවන්. දැන් අපි හිතමු මේක අපි stock maintain කරන්න නම් පළවෙනි පාර මේක click කරලා set කියලා මේ බටන් එකේ තියෙන මේක set කරනවා. set කළාම මේක දිගටම set. දැන් මේක successful set. දැන් අපි ආයි කොයිලා කර මේ lasix select කළොත් automatically මේ තියෙන ටික ඔක්කොම fill වෙනවා. ඒතර මෙතන මේක මම පෙන්නේ time එක පොඩක් wastage එක අඩු කරගන්න. ඊටසේ අපිට ඕන වෙලාවක දැන් මේ drug එක ඕනේ නැහැ. දැන් access ඕනේ නැත්නම් මේ ඔක්කොම clear කර යන්න ඕනේ. drug name එක විතරක් උඩ double click කරාම clear වෙනවා. ඒත් ඒ කියන්නේ drug එක add වෙන්නේ. අපිට මේක පුළුවන් දැන් add කරන්න මේ දෙක. මේ දෙක add කරන්න. ඊට පස්සේ මේ දෙකම එකක් OPD මෙතන add කරපු ටික මේකෙන් යටට එන්නේ. ඒතර OPD pharmacy. එතකොට මෙතන අපිට මාක් කර වැරදීමක් වුණොත් මේ හතරේ click කරලා අපිට ඒ drug එක අයින් කරන්න පුළුවන්. අපි තව drug එකක් අපි දාමු.
එතකොට මේකෙන් අපිට පුළුවන් ඒකත් ඔටෝ ෆිල් කරන්න. ඒ ෆාමසි පේජ් නම් දාලා ඇඩ් කරන්න. ඒක ඩ්‍රග්ස් ප්‍රෙස්ක්‍රයිබ් කරන එක තමයි ඒක. දැන් මේක ඇත්තටම පළවෙනි මාසේ තමයි අපි දුවන් රෙකමන්ඩ් කරන්නේ. ඊට පස්සේ මේ ඩ්‍රග් ටික අපි තුන් මේ ඇඩ් කරපු ඩ්‍රග්ස් ටික මාව තාම එනවනේ ප්‍රශ්නයක් නැහැ නේද? එනවා හරි. මම හිතුවා අදිසේ කප්පලා හැමත් මේ ඇඩ් කරපු ඩ්‍රග්ස් ටික අපි තුන් මේ ටික තව කෙනෙක්ට රීයුස් කරන්න පුළුවන් කියලා උදාහරණයක් ගත්තොත් උණට කැස්සට ඔය ඒ වගේ රීයුස් කරන්න පුළුවන් නම් අපිට මේක නමක් දාලා මේක මයි ෆේවරිට් මෙතෙන්ට නමක් දාලා අපේ මයි ෆේවරිට් කියලා ලිස්ට් එකම සේව් කරගන්න. දැන් මම ටෙස්ට් එකක් දාන්න P12 කියලා අපි දාලා මේක සේව් කරමු. දැන් මේ පේනකොට ඔයගොල්ලන්ට ඩ්‍රග්ස් ටික ඇඩ් කළාම මෙතන අපිට වැල්දී total would be 500. total would be 500 කියලා දාලා තියෙන්නේ. ඇත්තටම මේ අපේ සිස්ටම් එක අපි හදලා තියෙන්නේ OPD drugs. මේක දැන් 500 ලා වෙනස් කරන්න පුළුවන් අපි OPD drug එකට OPD drug ගන්න. හරි. මොකද හේතුව මේ පැරසිටමෝල් ආවට මේ ලැක්සික්ස් ආවට අපි එක සෙලින් ප්‍රයිස් එක 0 දාලා තියෙනවා. ඒ කියන්නේ එකෙන් ඩ්‍රග් එකට කොස්ට් එකක් ඇඩ් වෙන්නේ. හැබැයි ග්ලිකසයිඩ් වල සෙලින් ප්‍රයිස් එකක් දාලා තියෙනවා. ඒක නිසා තමයි මේක 500 මේ ඩ්‍රග්ස් වල charge කරු කියලා 40යි දැන් ටෝටල් එක 540යි. කියන්නේ patient 540ක් වෙනවා. ඒතර මේ තියෙන අපේ default doctor charge එක. අපි 500ක් ගන්නවා සාමාන්‍ය default doctor charge එක. එතකොට මේක පෙන්වන්නේ අපි තුමු සමහර අවස්ථාවල තියෙන අපිට 540ක් තමයි දැන් patient එකට ටෝටල් වෙන්න අපි 540ක් නෙමෙයි අපි මේක 500කින් ඉවර කරගන්න පොඩි යාළුවෙක් වගේ නම් ඇඩ්ජස්ට්මන්ට් එකක් දා ගන්න ඕන නම් මේක 500න් ඉතුරු වෙන්න ඕන නම් මේක 460. දැන් 460 කරාම ඩ්‍රග් වල charge එක 40යි මේක 500ටම ටෝටල් එක වෙන්නේ ෆයිනලි. ඒකට අපිට ඕන්ලාක මෙතනින් පුළුවන් චේන්ජ් කරගන්න මේ අපේ තියෙන default file එක. ඊළඟට මම පෙන්නන්නම් දැන් ඩ්‍රග්ස් 4ක් තියෙනවා මේක අර my favorite මේ තියෙන my favorite අපි කලින් දාපුවා මේ දැන් මම දැන් දාපුවා මේ fever 1 2 මේ තියෙන ඒ ඩ්‍රග්ස් මේකෙන් අපිට පුළුවන් එතන මේකේ මේ my favorite එක උත් අපිට පිළිටන් දෙන්න. ඒතකොට මේ පිළිටන් විතරයි ඕනේ. මේක ඩබල් ක්ලික් කරලා අයින් කළා මේක ක්ලෝස් කරා. මේකට පිළිතුරුත් දැන් ඇවිල්ලා. ඊට පස්සේ ඒ වගේ my favorite එකේ අපිට ඕනම විදිහට මේක හදා ගන්න පුළුවන් URPI මේක ඕනම විදිහට අපිට හදා ගන්න පුළුවන් ස්ප්‍රෙෂර් එකට ඕනම. ඊළඟ ඔප්ෂන් එක තමයි patient's drug history. දැන් patient මේ patient අපි දැන් create කරපු patient කෙනෙක්. නිසා මෙයාගේ history එකක් නැහැ. නමුත් කලින් ගත්ත patient කෙනෙක් ආපු අපේ දිගට එන patient කෙනෙක් නම් මේ දැන් තියෙන මේ දැන් දාපු එක මේ තියෙන 5 එකනේ. පරණ හිස්ටරි එක අපිට මෙතනින් බලන්න පුළුවන්. අපිට එයාගේ පරණ හිස්ටරි එක ඩ්‍රග්ස් ලෝඩ් කරලා දෙන්න. අපිට මෙයාට ලෝඩ් කළා එයාගේ මේ දෙක ඕනේ. මේ දෙක තියෙනවා ඒකේ. නම් විතර ඩබල් ක්ලික් කරනවා ක්ලියර් වෙනවා. මේ දෙක දාන්න. ඒ වගේ මාසයක් ගියාට පස්සේ මේ සිලෙක්ට් කරන එක පුළුවන් තරම් අඩු වෙලා my favorite එකයි patient practice එකයි පොඩක් practically use කරන්න පුළුවන්. මේක ඉතාමත්ම වැදගත්. පෞද්ගලික කාලේ කොවිඩ් කාලේ අපේ සිස්ටම් එක දුවපු ડોක්ටර්ස්ලා නැත්තම් PV එක කඩන් වැටුනේ. මොකද හේතුව ඒගොල්ලෝ patient appointment form එක වෙන්නේ සිනාරියෝ වෙන්නේ patient මුලින් යවන ඔක්කොම patient ට SMS එකක් මම මේ දවස්වල available කියලා. ඊට පස්සේ ඒ patientsලා යම් කිසි ගැටලුවක් ආවොත් call කරනවා ડોක්ටර්. call කළාම ડોක්ටර් කරන්නේ සිස්ටම් එකෙන් එයාගේ history ගන්න. history කරන් සිස්ටම් එකේ මේ circle එක ගිහිල්ලා එයාගේ පරණ බෙහෙත් නම් ගන්න තියෙන්නේ මෙතනින් පරණ බෙහෙත් ටික මොන වගේ සිස්ටම් එකේ තියෙනවා ඒ ටික කෙලීම මෙතනින් ටක් ගන්න ලෝඩ් කරලා ඊට පස්සේ එයා කරන්නේ එක්ක ඩෙලිවර් කරන්නත් පුළුවන් එහෙම නැත්නම් තමන්ගේ බෙහෙත් සාප්පුව අරින්න පුළුවන් නම් බෙහෙත් සාප්පුවට හතරෙන් පස්සේ ඇවිල්ලා බෙහෙත් ටික අරන් යන්න කියලා කියනවා. ඒක ડોක්ටර් patient එක ඉන්ටරැක්ට් වෙන්නේ නැහැ. ඒතර patient safe ડોක්ටර්ත් safe. නමුත් patient ගේ requirement එකක් කේට වෙනවා. ඒ දවස්වල කොහොමද තමන්ගේ patient ලා කෝල් කරලා ડોක්ටර් ගෙන් බෙහෙත් අහනවා ඒකටත් වැලියු එකකුත් වැටෙනවා. ඒතර මේක ඇත්තටම මේ දැන් මේ සිස්ටම් එක තිබිච්ච අය අත්‍තරම ડોක්ටර් පෞද්ගලික කාලේ කොළඹ හබු දවස්වල ලොකු ගැටලුවක් මොන දුන්නේ නැහැ. මේක මේ ඇත්තටම ඇඩ්‍රස් කරන්න පුළුවන් මේ
on call වෙලාවට. සමහර ડોක්ටර්ස් ඇත්තටම දැන් ටැබ් එකයි මේ මොකද ඩොංගල් එකයි අරගෙන තමයි දුවන්නේ. ඒකට මොකද තමයි බීප් PM වල බෙහෙත් ආපු යනවා. එයාට කරන්නේ over the phone මේක කරලා ඊට පස්සේ ඊළඟට ප්‍රශ්න තියෙනවා අපිට මේක පුළුවන් ප්‍රොසෙස් කරන්න. මේ තියෙන අපිට පුළුවන් my drugs only can අපි දැන් මේ prescription එක generate කරන්න හදන්නේ. process print එක process කරන්න. අපි දැන් pharmacy කියලා select කළේ. අපි pharmacy කියලා දාලා process කළොත් මේක වෙනම tab එක open වෙන්නේ. මේ තියෙන pharmacy type prescription එක. ඒතර මේක තමයි අපි print out එකක් කරන් patient දෙන්නේ එළිය pharmacy එකෙන් ගන්න. ඉතින් මේ තියෙනවා මම කියුවේ ඊළඟ පාර එක කරන් එන්න ඕනේ test ටික තියෙනවා. drugs ටික තියෙනවා. patient එකේ නම barcode ටික මේ patient එකේ header details ටික අපිට පුළුවන් ඕන නම් signature එක system එකට දාලා තියන්න. දැන් මේ demo එකේ මම පෙන්නන system එකට දාලා තිබිලා තියෙන්නේ. නැත්තම් මෙතන signature එක දැම්මේ නැත්තම් මෙතන doctor ගේ නම එනවා. doctor පුළුවන් sign කරලා signature මේ seal එක ගහලා දෙන්න. ඒක system එක එනවා. එතකොට මේක pharmacy type prescription එක. ඒක print out එක දෙන්න පුළුවන් patient එක. මේක දෙන්න තමයි document printer එකක් ඕන කියලා කිව්වේ doctor එක. ඊට පස්සේ අපි තුමු ගොඩක් වෙලාවට patient ලා කියන එක තමයි doctor මට දෙන්නකෝ මේකට bill පුත්. මේ medical bill කියන ක්ලික් කරනවා. ක්ලික් කරාම මේක වෙනම tab එකක open වෙනවා. එයාට වෙනම tab එක. දැන් මේ තියෙන medical bill එක. එතකොට එයාට ගිය ඔක්කොම fill වෙලා තියෙන්නේ. දැන් අපේ diagnosis viral තියෙනවා. අපිට මෙයාට මේක මේ කීයද එන්න ඕනේ කියලා දැන් මේ bill එකට එන්න ඕන ගාන අපිට අහලා මේක ready කරලා අපිට just මේක print out එක කරන් දෙන්න ඉඳලා තියෙනවා. මේ template එක තියෙනවා. අපිට patient කියනවා මට ඕන ડોක්ටර් detail medical bill එක. detail medical bill එක වෙනසේ තියෙන්නේ drugs ටික වදිනවා. drugs ටිකයි diagnosis එක වදිනවා. ඒකටත් අපිට පුළුවන් value එකක් දාලා date එක අපිට ඕන නම් change කරලා මේකත් අපිට ready කරලා දෙන්න පුළුවන් right වෙනාගෙන print එක. මේ වෙලාව ඇත්තටම දැන් තප්පර ගානකින් මේ දේ ඔක්කොම දෙන්න පුළුවන්. ඊට පස්සේ මේ ඔක්කොම කරාට පස්සේ අපි මේ details මේ සර්කල් සම්බන්ධයෙන් මෙයාගේ drugs ටිකයි charge එකයි අපි cashier එකට send කරනවා. ඒකට අපි කරන්නේ මේ send to payments කියන එක තියෙනවා. ක්ලික් කරාම දැන් මේ details ඔක්කොම dispenser එකට send වෙලා තියෙනවා. ඒක දැන් ඇත්තටම මේ OPD circle එක ගත්තොත් OPD circle එකේ ගොඩාක් ඉවරයි. ඒක මම මෙතනින් මේ ඊළඟ ටිකක් පෙන්නනවා මේ යට තියෙන බටන් ටික. මේ උඩ තියෙන බටන් ටිකම තමයි. මොකද මේ යට දාලා තියෙන මෙතන අන්තිමේදී මෙතන ඉන්නේ. ඒක මෙතන ඉඳන් උඩට යන්න ගන්න කාලය වැඩි. මෙතන ඉඳන් ටක් ගාලා මෙහෙම ක්ලික් කරන කාලය අඩු. මොකද අවසානයේ හැමතැනම කැල්කියුලේට් කරලා තියෙන බටන් ක්ලික් කීයක් කොස්ට් වෙනවද කියන එක. මොකද ටයිම් එක කොහොමද සේව් කරන්නේ? මොකද ගොඩක් වෙලාවට ඉලෙක්ට්‍රොනික හෙල්ත් රෙකෝඩ් සිස්ටම් එකේ න ලොකුම චැලෙන්ජ් එක තමයි ડોක්ටර් පේෂන්ට් ඉන්ටරැක්ෂන්. ගොඩක් වෙලාවට එක්ක ගොඩක් අය ගම තමයි සිස්ටම් එකක් දැම්මොත් පේෂන්ට් වැඩි කාලයක් වැය කරන්න වෙලාවක් වෙන්නේ නැහැ. patient බලන් ඉන්නවා ડોක්ටර් දිහා ડોක්ටර් බලන් ඉන්නවා ස්ක්‍රීන් එක දිහා. ඒක ගැටලුවක් නෙමෙයි. ඒක නිසා අර පුළුවන් තරම් හැමදේම හරි සරල ඉන්ටර්ෆේස් එකකට ගිහින් පැහැදිලිව ටක් ගාලා යන්න පුළුවන් විදිහට හදලා තියෙනවා. මෙතන ගත්තොත් medical history made in this visit medical certificate. මෙයාට medical certificate එකක් දෙන්න ඕන නම් අපිට පුළුවන් ඒ තර වගේම recommended him for අපිට ඕන දිනේ ගාව leave එකක්ද bed test එකක්ද තව දෙනවා. select කරලා දිනේ දැම්ම load මේක ready කළාම පස්සේ අපිට මේ ඔක්කොම print outs හදලා තියෙන්නේ A5 කියන page එකට. ඒ කියන්නේ A4 එකෙන් භාගයට. එතකොට දැන් පේනවා ඉතින් මේකේ ලොකු ink එකක් utilize වෙන්නේ නැහැ. එතකොට සාමාන්‍යයෙන් අපි මේ printer එක recommend කරන්නේ Canon LBP 6030. එතකොට A4 සාමාන්‍යයෙන් 1200ක් විතර ගන්න පුළුවන්. එතකොට එකට ඕන දෙකින්. එතකොට A5 ගත්තොත් සාමාන්‍ය 2500ක් විතර ගන්න පුළුවන්. මේ තියෙන print out එක මේ print එකේ ගොඩක් අඩු ink එකක්. ඒ කියන්නේ ගොඩක් මොකද කියන්නේ images දාලා අර මේ කරලා නැත්තේ ඒකමයි. ඒක සාමාන්‍යයෙන් 2500 වගේ ගන්න පුළුවන්. ඒ printer එක ඇත්තටම toner එක අලුතෙන්ම දැම්මත් රුපියල් 2000යි. refill කළොත් 1500යි Unity Plus එකෙන් කරන්න පුළුවන්. එතකොට මේ විදිහට අපි දෙන්න පුළුවන්. මේක මට ටිකක් පෙන්නන්න තිබුණා. මේකේ අපි දැම්මොත් මෙන්න මේ part එක. ඒ කියන්නේ මේ not valid for judicial purpose කියන එක අපි ටික් කළොත් ඒකත් මේ print එකට මැදට print වෙලා යන සාමාන්‍යයෙන් මේක මෙහෙම දාන්න බෑ. නමුත් සමහර වෙලාවට අපිට ඔය දන්නේම නැති කෙනෙක් කියලා medical certificate පිළිවොත් මේ කැලලක් දාලා දෙන්න පුළුවන් කොහොමද? ඒක තමන්ගේ safety එක. ඊට පස්සේ අපි ගත්තා referral. අපි හිතමු referral එක print කරන්න ඕනේ patient. ඒකට අපි හිතමු doctor අපිට doctors දා ගන්න පුළුවන්
මෙතන ටයිප් කරනකොට ඇත්තටම එනවා නම. මෙතන නැත්තම් අපිට ඇඩ් කරන්න පුළුවන්. ගත්තොත් ડોક્ટર ලක්මාල් අපි රිෆර් කරනවා නේ ડોક્ટર ලක්මාල් කියන නම මේකේ නැහැ. අපිට මේක ඇඩ් කරගන්න පුළුවන්. ඇඩ් කරගත්තාම ආයෙත් අර අපි ડોક્ટર ලක්මාල් ගන්න සිලෙක්ට් කරන්න විතරයි තියෙන්නේ. ඊට පස්සේ අපිට පුළුවන් ස්පෙෂල් ටිකක් අපිට සිලෙක්ට් කරන්න කන්සල්ටන්ට් නම් කන්සල්ටන්ට් කෙනෙක් අපිට වෙනවා. මේ ඔක්කොම ඔටෝ ෆීඩ් වෙනවා. ඒකට මේකේ history hari examination මේ data අපි මොනවද enter කළොත් විතරයි print වෙන්නේ. අපි හිතමු මේ history අපිට දාන්න පුළුවන්. save tag suggestion එකක් ගන්නදී intersection. තාලා මේක ready කළාම අපිට referral එක ගන්න එනවා. ඔය ડોක්ටර් ලක්මා ගන්න dear sir many the patients මේක specific kind do needful and send me the feedback. හරිලයිසි ටක් ගාලා වේගෙන් ටක් ගාලා referral එකක් දෙන්න. ඊට පස්සේ ඊළඟ එක ගත්තොත් request lab report investigation request කරන්න පුළුවන්. අපි හිතමු lab එකකට මේක දීලා දෙන්න ඕනේ කියලා කිව්වොත් lab lipid profile අපිට multiple investigations ඕන නම් අපිට පුළුවන් කමාව දාන්න PCFPS දැන් මේක අපි type කළා මේකත් FPS add කරගන්න පුළුවන්. ඒකට ඊළඟ පාර අපි එල්ලකට ගෙවුවාම මේ දෙක වෙනවා. දාලා මේකත් රෙඩි කළාම ඉන්වෙස්ටිගේෂන්ස් ටික රික්වෙස්ට් එක මේ විදිහට එනවා. ඒකෝර අපිට මේක ක්ලික් කරපුවම මේක print out එකක් ගන්න. ඊට පස්සේ medical bill මම කියුවා. මම direct payments කියන එක එන්නම්. issue patient ID. patient ID card එකක් issue කරන්න පුළුවන් මේ system එකේ. ඒ කියන්නේ complete ID card එක issue කරන්න පුළුවන් නැත්නම් barcode එක issue කරන්න පුළුවන්. ඒතර barcode එකක් issue කරනවා නම් අපි ඇත්තට barcode එක issue කරන්නේ ඔය ගොඩක් මේ economical media තමයි පොඩි business card එකක් print කරලා ඒකේ එක සයිට් එකක මේ PP එකේ විස්තර එක දාලා අනෙක් සයිට් එකේ පුළුවන් අපිට මේ barcode එක අලවන්න. ඒකට patient ඊළඟපාර barcode එක කරන් ආවොත් ඒක barcode එකෙන් අර barcode scan එකක් දාලා search කරන්නේ facility එක ඔක්කොම මේ system එකේ තියෙනවා. නැත්තම් completely identity card එකක් දෙන්නත් පුළුවන් මේක. මේ විදිහින් ගොඩක් ඇත්තම advanced level මේ ඒ කියන්නේ ස්ටාර්ට්අප් එකේදී මේවට ඉන්වෙස්ට් කරන්න එපා කියන එක තමයි මගේ සජෙෂන් එක. ඒක කොන්ෆිඩන්ස් එකත් එක්ක දෙන්න යන්න. ඊට පස්සේ recommendation letters. සමහරවිට recommendation letters දෙනවා. දැන් මේව එහෙම ඇත්තටම ගොඩක් දැන් මේ ගොඩක් matured මේ system එක අවුරුදු තනමාරක මේ recommendation letter එක ඇත්තම අපි එක plan කෙනෙක් තමයි requirement එකයි. මේකත් ඇත්තට වෙන්න නම් ගොඩාක් හොඳයි. මේ විතරේ දැන් අපි ලියන අනිත් ටික ඔක්කොම ඇත්තම system එකේ දෙනවා. මේකත් පුළුවන් නම් දාලා දෙන්න. එතකොට අපි ඒක බැලුවා ඇත්තට මේක රික්වයර්මන්ට් එක ඒ ડોක්ටර් විතරක් නෙමෙයි හැමෝටම යූස් කරන්න පුළුවන්. ඉතින් අපි ඒක ෆ්‍රී අප්ඩේට් එකක් විදිහට සියලුම දෙනාට මේක දුන්නා. පොඩ රෙකමෙන්ඩේෂන් ලෙටර්ස් උත් මම දැන් සාම්පල් මේක දාන්න පුළුවන්. රෙකමෙන්ඩේෂන් ලෙටර් එක එතකොට මේ ප්‍රයිවට් ප්‍රැක්ටිස් විස්තර කියනවා ડોක්ටර් ඩීටේල්ස් කියනවා who it may concern patient details to relevant authorities I hereby මේ signature මේ ඔක්කොම print එකක් ගාලා දෙන්නට මේ print කරන් තමයි ඇත්තටම අර අපිට අර document printer එකක් ඕනේ මේ lab report මම මේක cover කරනවා ඊට පස්සේ මම කියන්නේ මේ direct payments එක ඕනේ මෙතෙන්ට නෙමෙයි අත්තට දැන් හිතන්නකෝ මේ patient දැන් අපි මේක cashier එකට යවලා තියෙනවා මම cashier ගිය එක පෙන්නන්න දැන් මේ dispenser level එකේදී cashier එකේ accept pending payments කියලා තියෙනවා. මෙතන තමයි ඔය ඔක්කොම එවන payment details ටික පෙන්නන්නේ. මම වෙනමටත් මේක open කරනවා. මේ තියෙන cashier එක. දැන් බලන්න මෙතන මේ pending revenue 540යි. today drug cost. මොකද අපි දීපු බෙහෙත් වල cost එක අපිට දැන් profit එක minus තියෙනවා. ඒකත් මේක pending තියෙනවා. දැන් මේක automatically මේ page එක log වෙවි තියෙන්නේ. dispenser නැත්නම් cashier ට පුළුවන් මෙතන මේ පෙන්නන information දැන් මේ තියෙන අපි ගත්ත test date මේ තියෙන test date ගත්තොත් test date ගේ OPD treatments මේ තියෙන delivery details ඇසේ drug prescribe කරනවා දැන් මේක පුළුවන් dispenser එක බලන්න dispenser එකට ටක් ගාලා එයා දන්නවා right OPD ටික විතරයි දෙන්න තියෙන්නේ OPD Lasix පෙති 21ක් දෙන්න තියෙනවා දැන් මේ ගත්තොත් glycoside
12 ලොකේෂන් එකක් අපිට පෙන්නනවා. මේ ඩ්‍රග් එක කොතනද තියෙන්නේ කියලා. එතකොට ගොඩක් වෙලාවට අර මේගොල්ලන්ට අර කැල්කියුලේෂන් එක කරන්න ඕනේ. 2 days 3 days කියන කැල්කියුලේෂන් ඒගොල්ලෝ කරන්න ඕනේ. සිම්පල් ඒගොල්ලන් ඩ්‍රග් එක ගත්තා, ක්වොන්ටිටි එක ගත්තා, තියෙන තැනින් ගත්තා දුන්නා. එතකොට එතන ගොඩක් ස්පීඩ් වෙනවා ලොකේෂන් එක. නැත්නම් අර කැල්කියුලේෂන් එක ගොඩක් වෙලා ගන්න උතන්තර ගොඩක් බලන්න. ඊට පස්සේ ෆාමසි ඩ්‍රග්ස් දෙකක් තියෙනවා. ෆාමසි ඩ්‍රග්ස් දෙකක් දීලා තියෙනවා. අර පේෂන්ට් කියන්න පුළුවන් ෆාමසි එක ෆාමසි ගන්න. ඒක ඕනනම් අපිට පුළුවන් මෙතනොත් ඔය දෙක වෙන වෙනම print කරන්නත් පුළුවන්. මේ ඒතරට ඉන්ටර්නලි print out එකක් ඕනේ නැහැ. ඊට අමතරව මෙතන තව එකක් පෙන්නනවා මේ ඩිලිවරි එක ගැන. මේක ඇත්තටම අපි දැන්නේ ගිය පාර කොවිඩ් වෙලාවේ. මොකද හේතුව මේ කැෂියර් කියන එලමන්ට් එක මේ පයින්ට් එක විතරක් අපි හැදුවා එළිය රීටේල් ෆාමසි එකට ලොග් ඉන් පුළුවන් විදිහට කැෂියර් එක. ඒ කියන්නේ යූසර් account එක මේ යූසර් account අරමුණට අපි හදන්න පුළුවන් කැෂියර් only කියලා. ඒතකොට එයාට මේ සිස්ටම් එකෙන් කිසිම පේජ් එකක් පෙන්වන්නේ නැහැ. මේ කැෂියර් විතරක් පෙන්වනවා. ඒතකොට අපි හිතමු අපිට ඒ කියන්නේ ඕක මේ අප්ඩේට් එක ආයේ ඇත්තටම අර ප්‍රයිවට් ප්‍රැක්ටිස් අරින්න බෑ. නමුත් බෙහෙත් ගන්න ෆාමසි විතරක් අරින්න පුළුවන් පීරියඩ් එකක් තමයි. අන්නේ පීරියඩ් එකේදී ෆාමසි වලට පුළුවන් අනිත් ෆාමසි බෙහෙත් ගෙදරට ඩිලිවර් කරලා දෙනවා. ඒතකොට තමන්ගේ පේෂන්ට්ස්ලා තමන්ට කතා කළාම තමන් සිස්ටම් එකේ බෙහෙත් දෙනවා. අපි කොහේ හරි හන්දියේ තියෙන ෆාමසි එකේ කතා කරගන්නවා. එයාට account එකක් හදලා දෙනවා. ඒකෝට එයාට මේ view එක විතරක් පෙන්නනවා. පෙන්නනකොට එයාට පුළුවන් මේ ඩ්‍රග්ස් ටික මොනවද කියලා බලා ගන්න පුළුවන්. patient එක ඩිලිවර් කරන්න ඕනේ කොහෙටද? එයාගේ නම, ඇඩ්‍රස් එක සහ contact number එක බලාගත්තා. ඒකට ડોක්ටර්ගේ charge එක 520යි. 520යි ડોක්ටර්ගේ charge එක. ඒකට මෙයා බෙහෙත් වල විදලායි 520යි. ඩිලිවරි එකකට තියාගන්න 50 හරි 60යි. ඒ ටික ඔක්කොම patient ගෙන් charge කරගෙන patient ගෙදරට මේ බෙහෙත් ටික ඩිලිවර් කරනවා. ඒකයි මේ ඩිලිවරි කියන එක. එතකොට මේකේ අර මේ බිල් කියලා මම අර කලින් කතාන් කළේ බිල් කියලා එකක්. ඒ කියන්නේ අර ප්‍රීමියම් ඔප්ෂන් එකක් කියලා. මේකට අපිට ඉන්වොයිස් එකක් දෙන්න ඕන නම් පුළුවන් consultation registration private hospital වල තමයි විතර මොන වෙන්නේ. රීසන් එක OP treatment 520යි pay ඉතින් මේක සීල් එකක් විතරලා දෙන්න පුළුවන් බිල් එකක්. දැන් මේක අත්‍යවම වෙනම ප්‍රීමියම් ෆීචර් එක ඇක්ටිවේට් කළේ නැත්නම් පර්චේස් කරේ නැත්නම් මේ බිල් කියන එක එන්නේ නැහැ තාම. ඒක රිසෙප්. එතකොට දැන් සාමාන්‍ය සිනාරියෝකේදී ඩිස්පෙන්සර් කරන්නේ රයිට් මේ patient ගෙන් 520යි. එයා ඉතින් තවම බෙහෙත් ටික මෙතනින් බලලා දීලා 520ක් යාගෙන අරගෙන මේක pay කියලා මාක් කළාම දැන් ඔන්නට pay වෙනවා. ඊට පස්සේ ඊළඟ patient ගන්නවා එයාගේ බෙහෙත් ටික බලලා දෙනවා. ඊට පස්සේ එයාව pay කියලා මාක් කරනවා. මේ delete කියන icon එක ඒගොල්ලන්ට පෙන්නන්නේ නැහැ. delete කියන එක අත්‍තරම මේ දැන් පෙන්නන්නේ අපි administrator log වෙලා ඉන්නවා. dispenser වල ලොකු නම් යාට මේ delete කියන එක පෙන්නන්නේ නැහැ. මොකද එහෙමත් pay කරනවා delete කරනවා. ඒ නිසා delete කියන එක පෙන්නන්නේ නැහැ. නමුත් administrator ලොකු නම් යම් කිසි මොකක් හරි mistake එකක් කළා තිබුත් ඒක අයින් කරගන්න නම් delete එකක් වෙනවා. මෙතන අපිට පුළුවන් delete කරන්න. එතකොට ඒක නැත්තේ. එතකොට ඒ dispenser මම ඊළඟට කතා කරන්න දැන් අපි හිතමු සමහර දැන් මේ OPD circle එක පැහැදිලි කියලා කියන්නේ මොකක්ද ඒකේ තියෙනවද questions Dr. Rahman ඒක clear නේද? හරි ඔව් හරි. ඒකේ මේ මොකද doubts තියෙනවද මේ තියෙන problems මම අහගෙන ඉන්නේ කමෙන්ට් එකේ මේ සබ්ලක් කමෙන්ට් එක අර මේ ඩ්‍රග්ස් අපේ දැන් ඔයගොල්ලෝගේ අපි වෙන වෙනම අපි ගාව තියෙන ඩ්‍රග්ස් ඇඩ් කරගන්න ඕනේ නේද? ඇඩ් කරගන්න. මොකද හේතුව ඒක දැන් එකේ private practice වල වෙනස් නේ. දැන් ඇත්තටම දැන් මේක අපි දැන් hospital government system එක level විදිහට හිතලා වැඩක් නැහැ. දැන් government එක ගත්තොත් අපි generic name system එක දෙන්න පුළුවන්. generic name ඒකට ඒකේ අපි ඔය category හදාගන්න. ඒ කියන්නේ generic name wise ඊට පස්සේ ඕනම හදාගන්න. අපිට මේකෙදි අත්‍තරම ඕනේ නැහැ. දැන් paracetamol කියන එක හැමදාම අපි එළියෙන් ෆාමසියකින් ගන්න ලියන්න නැත්තම් අපිට මේක PCM කියලා දාගත්තත් අත්‍තරම කරදරයක් ගැටලුවක් නැහැනේ. PCM කියලා දාගන්න. මොකද මේ paracetamol කියන අපි එළිය ෆාමසියකින් මේ sub name එක හරියට තියෙන්න ඕන අපි ෆාමසි කියලා select කරනවා නම් හරියට තියෙන්න. මොකද ඒ කියන්නේ print out එකක් ගහලා දෙනවනේ එළිය ෆාමසියකින් ගන්න කියලා. එතකොට ඒක මේ PC එක තිබ්බොත් ඒක කැතයි. ඒ නිසා ඒක හරියට track කරන්න. නැත්නම් අපි internally දුවන ඒවාට අපිට කැමති විදිහට track names ටික දුවන්න. හරි.
ඩොක්ටර් ඒෂාන් මොකරි අහන්නේ? ඔව් අපේ රෙගියුලර් පේෂන්ට් කෙනෙක් ඉන්නවා කොහොමත් ඩ්‍රග්ස් යන උදාහරණයක් වශයෙන් ඩයබටිස් හයිපර්ටෙන්ෂන් කොලෙස්ටරෝල්. ඔව්. එයා විසිට් එකකට ආවහම අපි අලුතෙන් ඩ්‍රග් එකක් ප්‍රිස්ක්‍රයිබ් කරනවා. හරි. එතකොට ඒ ඩ්‍රග් එක එයාගේ රෙගියුලර් ඩ්‍රග්ස් එක්ක ඉන්ටරැක්ට් වෙනවද කියලා බලන සොෆ්ට්වෙයාර් එකක් දාගන්න පුළුවන්. ඒ කියන්නේ මෙඩිකල් ඉන්ටරැක්ෂන් එකක්ද නැත්නම් සේම් ඩ්‍රග් එකක්? ඒ කියන්නේ මෙඩිකල් උදාහරණයක් වශයෙන් වෝෆරින් යන ලෙඩෙක් එයාට අපි මේ මොකක් හරි ඉන්ෆෙක්ෂන් එකක් ඇවිල්ලා ක්ලැරිත්‍රොමයිසින් හරි මොනවා හරි දාන්න ඕන. දාද්දී ඉන්ටරැක්ෂන් වෙනවද කියලා බලන්න ඕන. ඒක එනවා නම් පෙන්නනවා. right. ඔව් ඒ කියන ෆීචර් එක මේකේ නැහැ. ඒ කියන්නේ drugs මේ allergies and reactions කියන මොඩියුල් එක. එතකොට ඒකෙදී ඇත්තට මේකෙන්දි වෙන්නේ මෙඩිකල් ඉන්ෆර්මේෂන් එකක් එතන තියෙන සිස්ටම් එකේ. එතකොට මේකෙදි අපි ඒක ඉන්ටිග්‍රේට් කරලා නැහැ. මේක නෑ. මේක ඒකේ කියන ඔප්ෂන් එක આવොත් මේක 5000 දෙන්නත් බෑ. ඒ මොකද ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් පාර්ට් එකක් තියෙනවා. මට ඒක රික්වයර්මන්ට් එක පැහැදිලි. ඒක මේකේ නැහැ. ඒක තියෙනවා. ඒ කියන්නේ මම ඒක දැක්කා මේ ෆොරින් GP කෙනෙක් ගාව එහෙ තියෙනවා. තියෙනවා. ඔයාට ඒ වැලියු ඇඩඩ් ෆීචර් එකක් විදිහට ගන්න පුළුවන්ද නැත්නම් අපි ඒක වෙනම කොහෙන් හරි Google එකෙන් හරි මොකක් හරි කරගන්න ඕනද? දැන්ට Google එකේ මොකක් හරි කරගන්න වෙනවා. දැන්ට ඇත්තටම මිත්‍රාක් කරලා නැහැ. මොකද ඔක අපි එතන කන්සිඩර් කරන හොස්පිටල් සිස්ටම් වලදී හොස්පිටල් සිස්ටම් වලදී ඔය ගොඩක් දේවල් ඇත්තටම ඉන්වෙස්ට් කරනවා ඒක. මේ මට මතකයි මොඩියුල් එක මම මතකයි. ඒක මේකේ නැහැ. ඒත් අපි යම් කිසි ඩ්‍රග් එකක් දාන්න ගියොත් දැන් මේ පාවිච්චි කරන විදිහත් මේකේ පෙන්නනවා. ක්වෙස්චන් මාර්ක් එක. ඒකට අපි යම් කිසි ඩ්‍රග් එකක් දෙන්න කියලා දැන් මේ ඩ්‍රග් එක නැහැ. ඒකට මෙතෙන් ඇඩ් නිව් ඩ්‍රග් කියලා මේ ඩ්‍රග් නේම් එක ඇඩ් කරගන්නත් පුළුවන් එතන. දැන් ඩ්‍රග් නේම් එක ඇඩ් කරනකොට මේ තියෙන එක්සැම්පල් එකක් දීලා අපිට පුළුවන් ඩ්‍රග් නේම් එක. ඒකට ඩ්‍රග් නේම් එක ටයිප් කරනකොට ඇත්තටම අපි ගාව තියෙන ඒවාත් පෙන්නනවා. මොකද එතකොට ඒකත් අර ඩ්‍රග් නේම් එක ඩුප්ලිකේට් කරන එක වළක්වනවා. ඊට dosage එක quantity on hand එක. ඒතර quantity on hand කියන අපි stock එක. අපි දැන් ඇත්තටම suggest කරන්නේ මුලින්ම මේ stock සුත්තාගෙන යන්න එපා. මුලින්ම ඇත්තටම system එක 100% දුවන්න බෑ නම් stock එක දාලා තේරුමක් නැතුව stock management එක වෙන්නේ නැහැ. ඒ නිසා 0 කියලා දාලා truck order level එක අපි reorder level කියලා කියන්නේ යම්කිසි මට්ටමකට අඩු වුණොත් අපිට මේක වෙනම ඉන්ඩිකේට් කරනවා. 100කට වඩා stock එක අඩු වුණොත් ඔන්න දැන් මේ truck එක පෙන්නනවා ඉක්මනට purchase කරන්න. රීෝඩර් quantity කියන්නේ ඊළඟට purchase කළ යුතු ට්‍රක් එක. අපි හිතමු 100කට අඩු වුණොත් අපි හැමදාම 1000ක් purchase කරනවා. ඊට පස්සේ unit cost එක. අපිට මේක unit cost එක කීයක් වුණාද කියලා අපි හිතමු 7000ක්. අපි මේක sell කරනවා 730කට. ඒකට අපිට ඒක ඒ විදිහට set කරන්න පුළුවන් මේ quantity on hand එක විතරක් අපි 0 කරලා දාගන්නවා. ඒකට අපි කවදා system එක comfortable අපි දුවනකොට ground එකේ අපි එක වෙලාවක මේ quantity on hand ටික ඔක්කොම අප්ඩේට් කරන් ගියාම අපි stock ටික එකපාර දාගත්තාම ලේසි. නැත්නම් stock එක අපි එකපාර දාගෙන මේක එකපාරම දුවන්න ගියොත් සමහරවිට failures වෙන්න පුළුවන්. මොකද හේතුව system එක හොරු නෑ තාම. attitudes තාම එකට map වෙලා නැහැ. එතකොට speed එක තාම හොරු වෙලා නැහැ. keyboard එක හොරු වෙලා නැහැ. එතකොට අර එන patient traffic එක තමයි manage කරගන්න බැරි වෙලා මේක time ගන්න headache එකක් වෙන level එකට එන්න දෙනවා. ලොකු traffic එකක් එනවා. සාමාන්‍යයෙන් දවසකට 20ක් 30ක් විතර ආවා කියලා නම් මැනේජ් කරගන්න පුළුවන්. සමහර බේබිස් වල 70 80 පයින්නවා. ඒ වගේ තැනක ඇත්තටම ස්ටාර්ට්අප් එකේදී එකපාරට එහෙම දුවන එක ඇඩ්වයිසබල් නෑ. මේකේ ඉතින් ට්‍රැක් නේම් එක අපිට ඕනෙට ඇඩ් කරගන්න. ඊට පස්සේ අපි හිතමු දැන් මේ තියෙන අපේ මේ patient history එක. දැන් යාගේ drug history එක දැන් අපි අර බේසික් කියලා ඉවරයි. drug history එක. මෙයාගේ medical history එක. මේකෙන් අපි අර ඇදපු ෆොටෝස් අරන් මේකත් අපිට ඕන print කරලා දෙන්න පුළුවන් visit එකක් විදියට. නමුත් අපි සාමාන්‍යයෙන් ඒක දෙන්නේ නැහැ. print එකක් විදියට ගන්න පුළුවන්. ඊට පස්සේ print summary. print summary කියන්නේ අපි හිතමු මේ patient request කරන කාලයක් ගිහිල්ලා මට මගේ සම්පූර්ණ information එක දෙන්න කියලා. මොකද මේක ඇත්තටම මේ feature එක ආවේ western country වල GDPR එකත් එක්කලා. ලංකාවේ තාම under discussion privacy policy එක. එතකොට යම්කිසි patient කෙනෙක්ට ඉස්සරහදී idea එකක් තියෙන පුළුවන් මම සම්බන්ධයෙන් මේ data මට දෙන්න. එහෙම දෙන්න ඉල්ලුවොත් ඕ අවශ්‍ය නම්
දෙන්න පුළුවන් නැත්නම් එමර්ජන්සි සිටුේෂන් එකකදී ජෙනරේට් කරන්න. ඒතකොට මේ patient ගේ සම්පූර්ණ අප්ඩේට් එක කම්ප්ලේන්ට් එක යාගේ මැනේජ්මන්ට් එක ඩයග්නොස් එක ගත්ත බෙහෙත් ටික. ඒතකොට මේක විසිට් වයිස් සම්පූර්ණ මෙයාට print out එකක් දෙන්න පුළුවන් විදිහට ෆීචර් එකක් තමයි මේ investigations. ඊට පස්සේ no problem normal OPD service. අපි හිතමුකෝ patient කෙනෙක් ඉන්නවා දැන් මම ගියේ OPD service එකට මම මේ ඉතුරු ටික පොඩ්ඩක් පැහැදිලි කරලා යනවා මේ ඔක්කොම සෙන්සරේ මැදට පැනලා දැන් add new patient හරි enter lab resource කියලා කියන අපිට patient කෙනෙක් search කරලා අරගෙන lab resource enter කරන්න අපිට search කරන්න පුළුවන් facilities හතරක් අපි දීලා තියෙනවා එකක් තමයි නමින් පුළුවන් අපි නම type කරනකොට මෙතන ටක් ගාලා load වෙනවා එයාගේ test එයාගේ patient file එක DOT ඉතින් search කරලා ගන්න නැත්නම් එයාගේ mobile එකෙන් පුළුවන් mobile එකෙන් එහෙම ගන්නත් පුළුවන් නැත්තම් එයාගේ date of birth එකෙන් ගන්න පුළුවන් up to 1988 ගාවට 1988 මේ ටික ඔක්කොම සෝට් වෙනවා නැත්තම් එයාගේ patient ID එකෙන් ගන්නත් පුළුවන් මේ තියෙන barcode එක තියෙන මෙතන එතන මේ ඕනම option එකේ අපිට patient search කරලා ගන්න පුළුවන් ඒ patient search කරලා අරගෙන search කරලා නම් එයාගේ lab reports enter කරන්න තමයි මේ තියෙන්නේ අර lab reports enter කරන්න දැන්නම තමයි මේ අපි ආයි දැන් මේ තියෙන allergies දාලා දුන්නොත් ඒක රතු පාටින් කරනවා ඊට පස්සේ send to doctor කියන්නේ අපි තුමු already registered patient කෙනෙක් මෙයාගේ second visit එක. so second visit එක නම් second visit එක receptionist කෙනෙක් ඉන්නවා. receptionist කෙනෙක් හරි dispenser කෙනෙක් ඉන්නවා. එතකොට patient ගේ patient appointment එකක් මේ දාන්න. patient ගේ patient card මේ patient doctor card මේ patient forward කරනවා. එතකොට අපිට පුළුවන් patient search කරලා ගන්න. අර අපි අපොයින්ට්මන්ට් එක දෙන්න තියෙනවා. number 2 ඉන්නේ. දැන් මෙතන අපි SMS එකක් අත්තම යවන්න අවශ්‍යතාවයක් නැහැ. දැන් මේ patient මේ වෙලාවේ OPD එකට dispenser එකට ආපු. නමුත් අපිට print එක දෙන්න පුළුවන්. යාර print out එකක් දෙන්න පුළුවන්. දැන් ඔයාගේ number එක number 2 මේ type කරන්න. ඒ තියෙන app doctor ගාවට send කරන්න තමයි මේ doctor send to doctor කියන facility තියෙන්නේ. issue patient ID කියන්නේ අපිට ඒකෙන් පුළුවන් මේ වැත්ත නිතර ඕන වෙන functionalities නෙමෙයි මේ issue patient ID. ඒක අපිට පුළුවන් patients ලා list එක ඔක්කොම බලා ගන්න පුළුවන්. ඒකට barcode එකක් දෙන්න. එයාගේ history එකට යන්න. ID එක දෙන්න. ඒකට diagnosis ඒ වගේ details වලට යන්න. මේ තියෙන්නේ patient queue එක. මේ තියෙන්නේ dispenser එක බලන්න පුළුවන්. දැන් මේ OPD room number 1 එකේ දෙන්නෙක් ඉන්නවා. මේ වරන් හිතුව දෙකක් දාලා දීලා දෙන්නෙක් ඉන්නවා. මේ දෙන්නෙක් ඉන්නවා මේ dispenser පුළුවන් මේ දැන් සර්ව් වෙන්නේ මෙයා තමයි ડોක්ටර් ගාව මේ ડોක්ටර් පැනල් ස්ක්‍රීන් එක නෙමෙයි මේ dispenser එක ડોක්ටර් ගාවට යවුවට පස්සේ පෙන්නන්නේ ස්ක්‍රීන් එක මේ dispenser තමයි මේකේ viewer dispenser එක පුළුවන් මෙතනින් බලන්න dispenser පුළුවන් මෙතනින් බලන්න එයාට මෙතනින් පුළුවන් ඕන print එකක් token එක නේද print කරලා දෙන්න පුළුවන් SMS එක යවන්නත් පුළුවන් ඒ වගේ මේ තියෙන SMS එක යවන එක ඒ වගේ යාට පුළුවන් මේ දැන් ડોක්ටර් ගාව ඉන්න patients අපි. ඒ කියන්නේ මේකම වෙන්නේ අපිට කවුරු හරි over the phone appointment එකක් ගත්තොත් එහෙම යාට දැන් print out කරලා දෙන්න ගියක් නෑ. ඒකට එයාට දෙන්න ඕන නම් අපිට ඒකත් නැවත මෙතෙන් regenerate කරන්න පුළුවන්. ඊට පස්සේ මේ අර drugs below reorder level. අර මම කිව්වේ අපි හැම drug එකකටම දාන්න පුළුවන් කියලා reorder level. ඒක දැන් මේක 705ක් quantity තියෙනවා reorder level 500. 500ට අඩු නිසා තමයි මේ report එකට ආවේ. unit cost එක දැනින් price කරලා මේක print out එකක් ගන්නත් print out එකක් ගන්න පුළුවන් supplier wise so supplier wise print out එකක් ගත්තොත් admit වෙන බලන්න ඕනේ report එකක් ගත්තොත් supplier wise දැන් මේ supplier දෙන්න ඉන්නේ එතකොට particular නේ reorder එක unit cost. අපිට මේක ටක් ගාලා මේ ටික තමයි අපේ බෙහෙත් දැන් ෆාමසි එකට ගේන්න ඕන ළඟට. ඒක dispenser ට දීලා තියෙන හේතුව තමයි ගොඩක් වෙලාවට ડોක්ටර් ටෙස්ට් කරන්න ගියාම dispenser තමයි කතා කරන්නේ මොනවද දැන් අඩු කියලා. ඒක dispenser මේ facility එක තියෙනවා මේක ටක් ගාලා බලා ගන්න. මේක ඕනනම් WhatsApp කරන්න හරි පුළුවන් ડોක්ටර්ට මෙන්න මේ ටික තමයි ගේන්නේ. නැත්නම් supply එනවා supply එකලෙම email එක දාන්නත් පුළුවන් මෙන්න මේ ටික එවන්න. මේ recent expired drugs කියලා කියන්නේ ළඟදී expire වෙයි කියලා හිතන drugs ටික. එතකොට ඒක within 2 months වලින් expired drugs තමයි මෙතන තියෙන්නේ. ඊට පස්සේ මේ accept pending payments කියන එක අර මම කලින් කතා කළා වගේ
හැම වෙලාවෙම කැෂියර් පාර්ට් එක කැෂියර් එක නැත්තම් ඩිස්පෙන්සරි විදිහට වැඩ කරන්නේ මේ. දැන් මම ඊළඟට ඇඩ්‍රස් කරනවා අපි හිතමු එනවා patient කෙනෙක්. එයා OPD treatments නෙමෙයි එන්නේ. එයා එනවා nebulize කරන්න නැත්තම් family counseling නැත්තම් වෙන මොකක් හරි ඕනම reason. OPD නොවන reason එක. ඒ OPD නොවන reason එකට එයා ආවොත් අපි මුලින්ම එතකොට patient එක search කරනවා. ඒක මෙතනින් ડોක්ටර් අපොයින්ට්මන්ට් එකක් දාලා ගන්නත් පුළුවන්. අපි දැන් මෙතනින් ડોක්ටර් අපොයින්ට්මන්ට් එකක් දාපු තොර ඩිස්පෙන්සර් ලෙවල් එක මේක. ડોක්ටර් ඉන්නෝනේ. ડોක්ටර් පාවිච්චි කරන මේ පැනල් එකට මේ ගොඩක්. ඒක ડોක්ටර්ගේ අපොයින්ට්මන්ට් ලිස්ට් එක තමයි මෙතන පෙන්නන්නේ. එතන අපොයින්ට්මන්ට් ලිස්ට් එකේ ડોක්ටර්ට පෙන්නනකොට කෙලින්ම කන්සල්ටේෂන් කියලා බටන් එකක් තමයි තියෙන්නේ. කන්සල්ටේෂන් කියලා බටන් එක ක්ලික් කරාම මේක වෙනම ටැබ් එකක ඕපන් වෙනවා. අර අපි කලින් ගියේ page එක තමයි මේ යන්නේ this visit මේ කතන්දරේ තමයි යන්නේ. අපි හිතමු මේ patient ඇවිල්ලා තියෙන්නේ බෙහෙත් ගන්න නෙමෙයි. මේ ඇවිල්ලා තියෙන්නේ nebulization. දැන් අපිට මෙයාගේ charge එක මේකට දාගන්න ඕනේ. ඒකෝර අපි ඒකට පාවිච්චි කරන මේ direct payments කියන option එක. direct payments වලට ගිහිල්ලා අපිට පුළුවන් OPD නොවන ඕනම reason එකකට. මෙතන mouse pad එක තිබ්බහම ඒක එනවා. OPD නොවන ඕනම reason එකකට or multiple reasons වලට අපි හිතමු nebulization nebulize ඊට පස්සේ අපි හිතමු ඒ වගේ counseling ඒ වගේ counseling අපිට මේ total එක අපිට 1200 set to patient. දැන් එතකොට cashier එක දන්නවා මෙතන cashier එකේ ඉන්න කෙනා දන්නවා මේ තව කොපර් cashier එක මං ස්පීඩ් වැඩිද නෑ ප්‍රශ්න නෑ හරි නෑ cashier කෙනාට පෙන්නනවා දැන් අර මේ අපි send කරපු patient එතකොට එයාව මේක ටිකක් වෙන දාලා තියෙන log එක දැන් මෙතන අපිට බලන්න patient එකට කොහොමයි drugs දැන් test patient nebulization counseling ඉතින් දෙසිය තොරම අපි cashier එක දන්නවා right මෙයාගේ රුපියල් 1200ක් ගත්තා pay කියලා මාක් කරනවා ඉතින් OPD නොවන ඕනම එකක් මේ ක්‍රමයට අපේ ස්කෝප් එක ඇතුළට දාගත්තා ඊවන් අපි හිතමුකෝ ඇඩ්මින් ambulance charge නැත්තම් visit නැත්තම් අපි හිතමු අර ඉන්වෙස්ටිගේෂන් අපි හිතමු හේමාස් නැත්තම් ආශ්‍රය හොස්පිටල් වලට යවලා අපි ගෙන්නන ඉන්වෙස්ටිගේෂන්ස් තියෙනවා ඒ charge නැත්තම් hospital charge අපිට ඕන විදිහට ගත්තා. දැන් මේක නම් මේක ඕන විදිහට අපිට OPD නොවන ඕනම requirement එක අර කමිට අපිට ගන්න. payment එක. දැන් අපි හිතමු මේ මෙයාකට අපි charge එකක් ගන්න ඕනේ මේ මොකක්ද මේ medical certificate එකක් issue කරනවා. medical certificate එකක් issue කරනකොට අපි charge එකක් ගන්නවා. කියලා හිතමු. medical certificate හිතමු 200. එතකොට මෙතෙන්ට ආවදී තර මෙඩිකල් ඒ වගේ ඕනම OPD ඕන දෙයක් අපිට ඒ සිස්ටම් එක කරා කැප්චර් කරගන්න පුළුවන් ඒක තමයි. ඒක තමයි direct payment කියලා කියන්නේ. මෙතන දැන් මෙඩිකල් සර්ටිෆිකේට්. මේක දැන් බිලක් එහෙම මෙයා බිලක් ඉල්ලුවොත් මෙයාගේ මේ payment එකට දැන් ඒක තමයි කරන්නේ රීසන් එක මෙඩිකල් සර්ටිෆිකේට් 200 rupees pay ඇත්තටම 75ක් විතර ඉවරයි දැන් ඇත්තටම. මොකද මේ මම යූස් කේස් වලට තමයි ඇත්තටම ගියේ මොකද මේකේ ෆීචර්ස් ටිකේ එක දිගට යනවට වඩා ප්‍රැක්ටිකල් යන යූස් කේස් වලට. ඒකට අපි හිතමු ડોක්ටර් ගාවට කෙලින්ම patient එනවා. ඩිස්පෙන්සර් නැහැ. නිවාඩු. එහෙම වුණොත් මේ අපොයින්ට්මන්ට් දාලා ඉන්න ඕනේ. ડોක්ටර් ලෙවල් එකේ තියෙන කෙලින්ම ක්‍රියේට් විසිට්. එතනින් පුළුවන් කෙලින්ම patient එක ටක් ගාලා නමින් හරි සර්ච් කරලා ගත්තා. කෙලින්ම ඒ සර්ච් කරලා ගත්තාම ආයෙත් අපිට පුළුවන් කෙලින්ම ක්‍රියේට් විසිට් එක ක්‍රියේට් කරලා ඉතින් එයාට යන්න. මොකද එතෙන්දී ආයෙ අපොයින්ට්මන්ට් දී ආයෙත් ලිස්ට් එකකින් හරි මේ අරගෙන ඒව කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඊට පස්සේ ડોක්ටර්ට පුළුවන් පාස් ලැබු ඉන්ෆර්මේෂන් දාන්න. අපි අර ඩිස්පෙන්සර් තියෙන ෆන්ක්ෂන් ලියුමයි. ICD-10 එක මේකට ඉන්ටිග්‍රේට් කරලා තියෙනවා. ඒකට ඒකෙන් පුළුවන් අපිට ඕන යම්කිසි ICD කෝඩ් එකක් එක්කලා වුණනම් යන්නත් පුළුවන්.
ඊට පස්සේ මේ තියෙන ටග් නේම්ස් එක අලුතින් ටග් නේම් එකක් දාන එක. නැත්නම් කලින් එක්ස්ප්ලেইন කරා. ඊට පස්සේ මේ රිෆරන්ස් ටේබල් කියන්නේ අපි අර my complaints අපි අර ටයිප් කරනකොට hint එකක් දෙන්නේ මේ hints අපි අතරින් දාපු hints ටික. අපි දැන් අපි අතින් මොකක් කර වැරදිලා වෙච්ච hint එකක් තියෙනවා අපිට මෙතන පුළුවන් delete කරලා play කරගන්න. ඒ වගේ මේ diagnose hint list එක referral doctors ලගේ නම් list එක investigation prescribe කරපු list එක මේකෙත් අපිට අතරින් අපිට add කරනවා මේකේ පුළුවන් යම් කිසි වැරද්දක් තියෙනවා clear කරන්න. direct payment list එක අර අපි direct payments කරන reason so type කරනකොට මේ ටක් ගාලා එනවා device එක අපි ටක් ගාලා මේ වගේ අපිට add කරගන්න. so මේ හැම එකෙම අපිට පුළුවන් Dr. Deepa Fonseca එයාට approval කරලා අන්න ඒ වගේ අපිට reason ඕන එකක් දාන්න. injection family counseling dressing ඒකට ඒ වගේ ඕනම reason එකක් x-ray scan එක read කරලා ඒක ඒ වගේ ඕන දෙයක්. so ඊට පස්සේ මේ statistics කියන අපිට බලන්න පුළුවන් මේ දැන් අර අපි ලැබ් එකට ලැබ්ස් වලට සාම්පල් යවන්න සාම්පල් ගන්න ඕන patient ලගේ අරගෙන මේ අර LIMS එක මේක barcode එකක් generate කරන්න පුළුවන් ඕන වෙලාවක ඕන barcode ප්‍රමාණයක් patient කෙනෙක්ගේ නේද? barcode එක කිව්වේ අර තිබ්බ නේද barcode එකක් generate කරන්න මේකක්. දැන් අපේ patient ID එක. ඔව් patient ID එක ID එක යටින් එනවා නේද barcode එක? ඒ තියෙන barcode එක තමයි. මෙන්න මේකනේ. අපි පේෂන්ගේ සාම්පල් ලැබ් එකට යවනකොට කෝඩ් කරලා යවන්න කොහොමද? අන්න ඒක තමයි කිව්වේ. මේකේ තියෙනවා patient කවුද කියලා විතරයි මේ තියෙන්නේ. දැන් සාමාන්‍යයෙන් ලැබ් සිස්ටම් එක ගාලවන barcode එකේ අලවන්නේ patient කවුද මේක ඕඩර් කරලා තියෙන ඉන්වෙස්ටිගේෂන්ස් මොනවද ඒ ඔක්කොම එක ඉන්ටිග්‍රේටඩ්. ඒක ඒ ලැබ් සිස්ටම් එකත් එක්කලා අනුගත වෙලා තමයි මේ barcode එක ජෙනරේට් වෙන්නේ. දැන් මේක එහෙම නැද්ද? දැන් මේ තියෙන barcode එක කියන්නේ patient ගේ identification one time issue කරන එක. identification විතරයි. යාගේ testing එක මොකද මේ barcode නෑ testing නෙමෙයි. අර testing වලට barcode එකේ ඒකේ එනවා test මොනවද patient කවුද ඒ ඔක්කොම details එකක් තියෙනවානේ. LIMS මේ කියන්නේ මේක lab system එක තිබ්බට lab system එක තිබ්බට comprehensive LIMS එකක් නෙමෙයි. අතන comprehensive LIMS එක අපේ වෙනම development එකක් තියෙනවා. දැන් මේ general practitioner කරේ නැත්නම් අර A scale එකට තමයි A scale එකට අවශ්‍ය lab requirement එක තමයි මේ cover කරලා තියෙන්නේ. මේකට doctor එකට ඕන නම් මේ doc PPK product එක අරන් හරියන්නේ නැහැ. ඒකට වෙනම product එකක් තියෙනවා. LIMS එකක් වෙනම තියෙනවා. ඒකට ඒකේ departments හදන්න පුළුවන්, department test groups හදන්න පුළුවන්, packages හදන්න පුළුවන්. ඒවට barcode එක print කරන්න පුළුවන්. ඒතර barcode එක identify කරගන්නවා මේ instrument එක. ඒතර ඒ instrument එකෙන් ඒක results automatically system එකට feed කරනවා. ඒතර ඒ වගේ මේ ඒක වෙනම technology එකක් වෙනම module එකක්. right. ඔකට අපිට පුළුවන් statistics වලින් අපිට බලන්න පුළුවන් අද දවසේ patients ලා කීයක් බලන්න. මේක පෙන්වන්නම් මේ අපි අර දුවර ડોක්ටර්ගේ සිස්ටම් එකේ ඒ දැන්ට මොකද නැහැ. ඇඩ්මිනිස්ට්‍රේටර් පැනල් එකේ පුළුවන් එයාට ඩෑෂ්බෝඩ් එකක් තියෙනවා. ඩෑෂ්බෝඩ් එකෙන් බලන්න පුළුවන් යම්කිසි පීරියඩ් එකකටම අරගෙන ජනවාරි පළවෙනි ඉඳන් අද දක්වා දැන් මගේ සම්පූර්ණ PP එකේ විසිට් කීයද ඩ්‍රග්ස් කීයද ඒ වගේ සම්පූර්ණ ඩෑෂ්බෝඩ් මේකත් මම අර data තියෙන එකේ ඊට පස්සේ drug management නවත drug names දාන්න ඊට පස්සේ drug database management ඒ කියන්නේ drug name එකක් අපි තුමු PCL අතත් මේ drug name එක අපිට දැන් selling price එක වෙනස් කරන්න drug එක මොකක්ද අප්ඩේට් කරන්න අන්න ඒ වගේ දෙයකට කියමු ඒ වගේ change එකක් කරන්න ඕන නම් අපිට ඒ වගේ drug management drug name management drug management ඊට පස්සේ මේ තියෙන drugs purchasing orders. දැන් අපි drug initial capital cost එක මේක දාගත්තට පස්සේ initially තියෙන stock එක දාගත්තට පස්සේ අපිට ඊට පස්සේ purchasing orders add කරනකොට අපි තුන් PCM අපි add කරනකොට අපිට පෙන්නනවා PCM අපිට 20084ක් තියෙනවා. එකක් පෙන්නනවා. select කරපුවම අපේ දැන් තියෙන cost price එක selling price එක load වෙනවා. ඊට පස්සේ පුළුවන් දැන් අපි මේ වෙලාවේ ගන්න කොයි කාගෙන්ද ගන්න supply
කීයක් ගන්නවා අපිට මෙයාගේ ගන්නවා 100ක් ඊට පස්සේ අපිට පුළුවන් මේ selling price එක තියන්න පුළුවන් ඕන නැත්නම් මේක change වෙනවා නම් change කරන්න පුළුවන් cost එක වැඩි වෙනවා නම් දැන් අපිට selling price එකත් adjust කරන්න පුළුවන් ඒක තමයි ඊට පස්සේ expiry date එක දාන්න පුළුවන් මේ purchasing price කරන drugs වල expiry date ඊට පස්සේ මේ drug එක අපි තියෙන තැන අපිට cupboard Aද cupboard A නැත්නම් අර ඒක තමයි dispenser එක පෙන්නන්නේ කොතනද තියෙනද මේ ස්ටොක් එක ඇඩ් කරන්න ඕනේ. දැන් ඔන්න ඒක ඇඩ් වුණා. දැන් මෙතන මේ විදිහට one by one මේව purchasing orders ඇඩ් කරලා යන්න පුළුවන්. ඒක මේකේ අවසානයේ අපිට කවදාද බලන්න පුළුවන් අපි බෙහෙත් වල කොච්චර වේදම් කරලා තියෙනවද කියලා. බෙහෙත් වල අපි කොච්චර වේදමක් කරලා තියෙනවද කියලා පොඩ්ඩක් කැල්කියුලේට් කරන්න. අවුරුදු 5ක විදිහට බලන්න පුළුවන් මම මෙච්චර කාලෙ මේව මෙච්චර බෙහෙත් වල වේදම්. ඒක ඩ්‍රග් මැනේජ්මන්ට් එක තමයි. ඊට පස්සේ SMS එක මේක අතන under construction කියලා දාලා තියෙන අපි දැන් අර මේ next appointment date එකටත් කියන්නේ next visit date එකටත් SMS integrate කරන්න හිතාගෙන ඉන්නවා. ඊට අමතරව COVID එක තව වැඩි වුණොත් premium feature එකක් විදිහට දෙන්න හිතාගෙන ඉන්නවා. patient අපි video link එකක් SMS කරලා video consultation facility එකක්. ඒක definitely ගොඩක් කරලා ඒක premium feature එකක්. නමුත් ඒකට SMS එක integrate කරන්න හිතාගෙන ඉන්නවා. එතකොට මේ SMS management එක SMS fax ගන්න ඊට පස්සේ order history එක SMS ගත්ත order history එක මේ තියෙන SMS එක ගත්ත order history තියෙන එක මම දැන් අද generate කරනවා. එතකොට මේක ඕනනම් දැන් pay කරන්න. pay කරලා මේ SMS ටික ගන්න. එතකොට SMS expenditure එක SMS වැයවීම අපිට ගන්න පුළුවන් මේ කාල සීමාව තුළම SMS මොකද මගේ SMS වැයවීම. ඒකත් SMS එක මොකක්ද ගියේ? කාටද ගියේ? characters කීයක් තිබ්බද? කීයක් SMS count වුණාද? එතකොට මෙතන මේ එන total එක කියන්නේ SMS count එකයි අපේ balance එකේ transparent වෙන්නේ. මේ තියෙන SMS expenditure. ඊට user manual management. users ලා උතින් add කරන්න පුළුවන්. ඒකට අපිට users ලා add කරනකොට පුළුවන් user තමන්ගේ dispenser doctor cash only කියන feature එක තමයි මම කිව්වේ අර එළියේ pharmacy retail pharmacy කෙනෙක්ට අර COVID කාලේ අපි දුන්නේ කියලා. ඊට පස්සේ doctor කෙනෙක්ට dispenser කෙනෙක්ට. ඔබට එහෙම select කරලා add කරන්න පුළුවන්. මේක කිසිම limitation එකක් නැහැ. ඕන තරම් add කරන්න. ඊට පස්සේ මේ user කෙනෙක් අපිට මෙයාගේ password එක මතක නැති වෙනවා. ඒක reset කරලා දෙන්න පුළුවන්. admin ට පුළුවන් මේක reset කරන්න ABC123 වලට reset වෙනවා. එතකොට එයාට automatically email එකක් generate වෙනවා මේ user ID එක on. එතකොට ඒ වගේ user management. ඊට පස්සේ supplier management. suppliers ලගේ null list එක, suppliers ලගේ information, ඒකට ඒ supplier ලගේ details management. ඊට පස්සේ earnings. මේකත් මම data තියෙන එකකින් පෙන්නනවා. මේක අපිට මේක ගොඩක් වැදගත් එකක්. settings වලට ගියොත් අපිට පුළුවන් මේ උඩ තියෙන මේ නම, මේ address එක, logo එක ඕන දෙයක් අපිට පුළුවන් Taman කැමති විදිහට මේක change කරන්න. දැන් මේ නම්බර එක මෙතන පෙන්නනවා. එතන මේක ඔක්කොම change කරන විදිහ default doctor charge එක අර බෙහෙත් දෙනකොට rows, drug rows කීයක් පෙන්නන්න ඕනද කියලා අර rows 7ක් විතර පෙන්නනවා. මේ 7 පෙන්නුවේ මෙතන. total deduction දාන්න පුළුවන්. අපි තුමු දවස් 30කට deduction. මේ කියන්නේ ඒක මේ profit and loss එක හදනකොට මේක ඕන වෙනවා දැන්. දවස් 30කට employee wages, electricity, water bill කොට ඒව ඔක්කොම දවස් 30කට අපි කොච්චර වේදම් කරනවා කියන එක. මේ header font size කියලා කියන්නේ අර print කරන මේ header එක print out එකක එනවනේ මේ උඩ header එක ඒකේ font size එක adjust කරන්න. මේ tool tip on and off කියලා කියන්නේ මම ෆෝන් කරන්නේ. දැන් මේ show mini dashboard කියලා කියන්නේ මෙන්න මේ dashboard. මේ dashboard එකත් ඕනනම් පුළුවන් අපිට මේක hide කරලා මේක enable කරන්න. මේක මම දැන් මේක refresh කරොත් මේ dashboard එක නැති වෙනවා. dashboard එක ඒකට හැම එකකින් පෙන්නන්නේ නැහැ. හැබැයි දැන් tool tip එක on කරලා මෙතන මේ හැම එකකින් question mark. ඒක මේ ඒ කියන්නේ මේ හැම එකක් ගන්න mouse point එක තිබ්බහම පෙන්නනවා මොකක්ද මේකේ කරන්නේ. ඒකම help එකක් තියෙනවා. SMS list. You can see how the expenditure has been taken place over a period of time. User management. ඒ ඔක්කොම දැන් මේක ඇත්තටම සිස්ටම් එකට කාර්යයක් කියලා හුරු වුණාට පස්සේ මේක ඇත්තටම කරදරයි. ඒකට අපිට පුළුවන් මේකේ tool tip එක disable කරන්න. ඒත් මේ වම් පැත්තේ මේ ආපු මේ help එක ඔක්කොම නැති වෙනවා. සිස්ටම් එකේ හැමදාම මේ තියෙනව නැති වෙනවා. ඊට පස්සේ අර මම කලින් කිව්වා වගේ පුළුවන්
PPP එකේ තමන්ට data ටික download කරන්න. contact numbers ටික අපිට පුළුවන්. ඒ කියන්නේ මේක ඇත්තම දැන් මේ දැන් සමහරට මේ අපේ SMS එක cost වෙනවා 3.89. ඒතකොට ડોක්ටර්ට අපි අත්ත ෆ්‍රීඩම් එක දීලා තියෙනවා තමන්ගේ නම්බර්ස් ටික ඕන ඩවුන්ලෝඩ් කරලා තමන්ට පුළුවන් තමන්ගේ ඩොන්ගල් එකකින් ගහන්න. දැන් අපි කොයිලාකවත් අපි සිස්ටම් එක හදලා නැහැ ඒක හිර වෙන්න. හැම වෙලාවෙම ෆ්‍රීඩම් එක දීලා තියෙනවා තමන් කැමති විදිහට මේක දැන් SMS මේ නම්බර්ස් ටික අරගෙන ඇත්තටම දැන් මොබිටෙල් වල එහෙම ෆ්‍රී SMS උත් තියෙනවානේ. එහෙම ගන්නත් පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. නමුත් අර අපි මේක සිස්ටම් එකට ඉන්ටිග්‍රේට් කරලා තියෙනවා. ඊට මේ ඔප්ෂන් එක තියෙන අපිට කවුරු හරි දැන් ડોක්ටර්ගේ තව කවුරු හරි යාළුවෙක් හරි කවුරු හරි ඉන්නවා නම් තමන් මේක සැටිස්ෆයිඩ් නම් මෙතන ඊමේල් එකේ දාලා සෙන්ඩ් කළාම අනිත් තව ඇත්තට මාකටිං පර්පස් කියලා කියුවේ එතකොට තව එක්කෙනෙක්වත් මේකට සම්බන්ධ වෙනවා ඒකට අපි රිවෝඩ්ස් ගෙවන සිස්ටම් එකක් තියෙනවා every successful business contact කරන අපි කමිෂන් එකක් පේ කරන එකක් තියෙනවා එතකොට ඒ වගේ දැන් අපි මෙතනින් කවුරු එක්කෙනෙක් අපිට ආවම මෙතනින් තමයි බලන්න. එතකොට මම දැන් overall ඔක්කොම සිස්ටම් එකේ ඕකේ මම යන්නම් අර ලයිව් සිස්ටම් එකට පෙන්නන්න අර ඩෑෂ්බෝඩ්ස් ටික. ඊට කලින් මොනවද මේක තියෙනවද සාමාන්‍යයෙන් ක්ලැරිෆයි කරගන්න. the patients lagi screening tests වලට ඒ අදාළ ඩේට් එක ආවහම alarm එකක් වගේ එනවද? ඒ කියන්නේ for example 60-year-old lady කෙනෙක්ට mammogram pap smear ඒවා කරන්න ඕන ඒ ඒජ් එක ආවහම උදාහරණයක් වශයෙන් අපි ගොඩක් follow up කරන patient කෙනෙක් අවුරුදු ගානක් ඒක alert එක එනවා. දැන් අපිට මතක තියාගන්න බෑනේ. උදාහරණයක් වශයෙන් එයා regular patient කෙනෙක්. එයාගේ අදාළ වයස ආවහම කරන්න ඕන ටික සමහර ඒවා තියෙනවනේ. ඒ ෆීචර් එක ගන්න පුළුවන්. හදලා. ඒකම තියෙනවා. ඒක ડોක්ටර් ඇත්තටම කිව්වේ කොහොමදයි? ඒ ෆීචර් එක ඇත්තටම මේ අලුත් ෆීචර් එකක්. ඇත්තටම මේ රික්වයර්මන්ට් එක දැන් ෆස්ට් ටයිම් ආවේ. ඒකත් හොඳයි. ඒකට ඒකට ඇත්තටම පුළුවන් අවුරුදු යම් කිසි අවුරුද්දක් වෙනකොට මෙන්න මේ ටික කරන්න කියලා පොඩි අර හෙල්ත් ඇඩ්වයිස් එකක් වගේ නැත්නම් පොඩි මේ කමෙන්ට් එකක් වගේ නැත්නම් SMS එකක් වගේ ජෙනරේට් කරන්නත් පුළුවන් patient. අන්න රයිට්. ඒ කියන්නේ අපිටත් එනවා අපි උදේ ගියාම මෙයාගේ අද pap smear මේ ටික තියෙනවා කියලා. ඒ වගේ ලෙඩු 10ක් විතර එනවා එක දවසකට. ඒ for example. එතකොට අපි කියනවා නැත්තම් එන්න කියලා නැත්තම් ඉබේ යාට මොකක් හරි මැසේජ් එකක් යනවා. ඒකම වැක්සින් වලටත් ගන්න. ඒ කියන්නේ පොඩි බබාලාගේ ගවර්න්මන්ට් නැති ඒවා තියෙනවනේ සමහර ඒවා. ඔව්. ඒවට වැක්සින් වල රිමයින්ඩර් එක. ඔය තමයි ડોක්ටර් රිමයින්ඩර්ස් පැත්තනේ. රිමයින්ඩර්ස්. එහෙම වලට ඒක අපි රික්වයර්මන්ට් එක වෙනකොට මේක නැහැ. නමුත් ඒක රික්වයර්මන්ට් ඒ වගේ දැන් ඔයාගේ රික්වයර්මන්ට් එක කවුන්ට් කරන ඇත්තම රික්වයර්මන්ට් එක වෙනම ඉන් ඩීටේල් අරගෙන ඒක අපේ ටීම් එකේ අනිවාර්යෙන් මීටින් එකකදී ඩිස්කස් කරනවා. එතකොට අපි ඒකෙදි බලනවා මේකට අපි කොච්චර එෆර්ට් එකක් ගන්න ඕනද ඩෙවලොපර්ස් අපි ඉන්නව තියාගන්න. ඩෙවලොපර්ස් අපි ඕන් මෙම්බර්ස් හයර් කරලා ඩෙවලොප්මන්ට් එක කරලා අපි ඒගොල්ලෝ රිලීස් කරනවා. එතකොට මේකට කොච්චර එෆර්ට් එකක් ඕනද? එතකොට ඒ යන අවර්ස් ගානයි මේකේ රිටර්න් එක මොකක්ද වෙන්නේ කියන එක. එතකොට අපි දැන් ওই ડોක්ටර් කිව්ව විදිහට අපිට දැන් මේක මොකද මේකේ මම ඇත්තට මේ ප්‍රොජෙක්ට් එකට ජොයින් වෙන්නේ මම මේක සිස්ටම් ඇනලිස්ට් සිස්ටම් ආකිටෙක්චර් IT සයිට් එකේ. එතකොට ඕක එකක් මුලින්ම වහම් බලන්නේ අපිට එකම පොයින්ට් එක තමයි මෙතන එහෙමනම් SMS කොච්චර ප්‍රමාණයක් වැය කරයිද කියන්නේ. මේන්ලි. එතන තමයි අපිට රෙවෙනියු එකක් එන පොයින්ට් එකක් මොඩල් එකක් ඔතන තියෙන්නේ. එතකොට එහෙම නැතිනම් සහ ඒකට අපි වැය කරන එෆෙක්ට් එකත් එක්ක ඒක තුලණය වෙන්නේ නැත්නම් අපි සමහර විට ඒ පොයින්ට් එක ඉමීඩියට්ලි ඉම්ප්ලිමන්ට් කරන්න නැතුව පස්සේ ඉම්ප්ලිමන්ට් කරන්නත් ඉඩ තියෙනවා. උදාහරණයක් ගත්තොත් ඔය වීඩියෝ කන්සල්ටේෂන් එක ඇත්තම ගිය ජූලයි වගේ තමයි ඉම්ප්ලිමන්ට් කරන්නේ. නමුත් පස්සේ කොවිඩ් එක අඩු වුණානේ. මොකද අපි ඒ වීඩියෝ කන්සල්ටේෂන් එක කරන්න ගියාම ලොකු කොස්ට් එකක් කරනවා. අපි අලුතෙන් සර්වර් එකක් දාන්න මේ සම්බන්ධ. සර්වර් එකට අපි සර්වර්ස් වලට ඩොලර්ස් වලින් පේ කරනවා.
ඩොලර් එකත් එන්න වැඩි වෙනවා. ඒකට මේ වීඩියෝ කන්සල්ටේෂන් එක පාවිච්චි කළේ නැති වුණොත් at least 10 දෙනෙක්වත් අපිට ඒක මේන්ටේන් කරන්න තේරෙනවා. එතකොට දැන් කොවිඩ් එක ටික අඩු වෙච්ච නිසා අපි ඇත්තටම මේ ප්ලෑන් එක කල් දැම්මා. නමුත් අපි හිතමු යම්කිසි කාලයක් වෙනවා අවුරුදු 2-3ක් කොවිඩ් එක. එතකොට අන්නේ ওই කාලයක් අපි ආවොත් අනිවාර්යෙන්ම මේ ෆීචර් එක අපි රිලීස් කරනවා. මොකද අපි දන්නවා රයිට් මේක රිටර්න් ඔෆ් ඉන්වෙස්ට්මන්ට් එකක් තියෙනවා. ඒ වගේ ඔය දැන් ඔය වගේ රික්වයර්මන්ට්ස් ආවා. අපි කියන්නේ in detail අරගෙන අපි ඒක බලනවා අපිට මොකද අපි ගොඩක් ෆීචර්ස් අපි try කරන්න free of charge හැමෝටම දෙන්න. හැමෝටම දෙන්න තමයි free of charge අපි ඇත්තටම plan දෙන්නේ. එතකොට ඒක හැමෝටම දෙනකොට මේක කී දෙනෙක් use කරයිද? දැන් අපි උදාහරණයක් ඔය SMS එක facility එක අපි integrate කරනවා අපි survey එකක් කරනවා. SMS එක අපි බලුවා අපිට දෙන්න යන්න පුළුවන් අඩුම cost එක. අපිට කියන්නේ client දෙන්න පුළුවන් අඩුම cost එක කීයද? 3.89 cents යනවා එක SMS. ඒකට අපි බලුවා මොකද ඊට වඩා අඩුවෙන් අපිට දෙන්න බෑ. මොකද අපි payment gateways වලට ගෙවන්න ඕනේ, SMS gateways වලට ගෙවන්න ඕනේ. ඒක monthly payment අපි ගෙවන්න ඕනේ SMS ගෙවුවත්. ඒකට SMS අපි ඒක දෙන්න නම් අපි ඒගොල්ලන්ට යන tax margins උත් ඔක්කොම අයින් කරනවා. ඒගොල්ලන්ට කමිෂන්ස් උත් අයින් කරලා එතකොට මේකේ යම්කිසි ප්‍රොෆිට් එකක් එනවා. ඔගේ අතන සතකානක ප්‍රොෆිට් එකක් තමයි දැන් එන්නේ. නමුත් ඒක යුටිලයිස් කරයිද කියලා අපි බලුවා. ගොඩක් අය බලනවා ડોක්ටර්ස් ගොඩක් අය ඇත්තම even 4 rupees වලට වුණත් කැමති ඒ සර්විස් එක ගන්න. මොකද හේතුව ඒක සිස්ටම් එකත් එක්ක ඉන්ටිග්‍රේටඩ් නිසා. ඒක නිසා තමයි අපි ඉම්ප්ලිමන්ටේෂන් එකට ගියේ. අන්න ඒ වගේ දැන් ඔය වගේ රික්වයර්මන්ට්ස් ආවම අපි ඒක ඇත්තටම ඇනලයිස් කරනවා. ඇනලයිස් කරලා අපි බලනවා අපි DocPP ප්‍රොඩක්ට් එකට ඕක සූට් වෙනවද? මොකද සමහර රික්වයර්මන්ට්ස් එනවා. ඒ වගේම comprehensive hospital management system එකේ තියෙන requirements. ඒකත් foreign hospital system එකේ තියෙන එකක් තියෙන requirements. ඒකවල ඒක ඇත්තටම ඒකේ තියෙන එක බලලා සමහරවිට අපි මේ රික්වෙස්ට් කරනවා. නමුත් ඒක අපිට DocPP එකට දාන්න බෑ. ඒ කියන particular requirement එක සමහරවිට ඉංග්‍රීසි වල තියෙනවා මිලියන් ගාණක් ඩොලර්ස්. ඒක වටිනාකම. ඒකවල අපි ඒක මෙහි ඉම්ප්ලිමන්ට් කරලා සමහරවිට අපිට ROI එක ගන්න බෑ. ඒකවල අපි ඒක දැනුවත් උනත් අපි ඒක මේකට ඉම්ප්ලිමන්ට් කරන්නේ. නමුත් අපි දැන් වෙනම ඩෙවලොප් කරනවානේ ප්‍රයිවට් හොස්පිටල් වලට කස්ටමයිස් සිස්ටම්. දැන් මේක කස්ටමයිස් එකක් නෙමෙයි. ඒක අපිට වෙන ප්‍රයිවට් හොස්පිටල් එකකට කස්ටමයිස් සිස්ටම් එකක් ඉම්ප්ලිමන්ට් කරනකොට අපි ওই දේවල් ඔක්කොම ඉන්ක්ලූඩ් කරනවා. සාය ඔක්කොම බජට් කරනවා. ඒකට දැන් අපිට වෙලා තියෙන්නේ අපි දැන් මේක ફોකස් කරලා තියෙන GPs ලා සහ lower level මේ ප්‍රයිවට් හොස්පිටල් වලට. මේක ඇත්තටම හොස්පිටල් එක කම්ප්‍රහෙන්සිව් හොස්පිටල් එකක් දුවන්න බෑ මේක. මොකද මේක තව ගොඩක් මොඩියුල් එන්න ඕනේ. ඒ මොඩියුල් ටික අපි මේකට ඔක්කොම ෆීඩ් කරන්නේ නැහැ. මොකද අපි හොස්පිටල් සිස්ටම් එකකට තියෙන ඔපචුනිටි එකක් අපි DocPP එකෙන් වහගන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද DocPP එකට ඔක්කොම දාලා අද හොස්පිටල් සිස්ටම් එකක් ගන්න පුරා ගන්න බැරි වෙනවා. ඒ නිසා අපි එතෙන්ට යන්නේ නැහැ. ඒ වගේ අර ડોක්ටර්ගේ රික්වයර්මන්ට් එක අපි ආපහු වෙනම අරගෙන ඒක වෙනම මම කතා කරන්නේ නැත්නම් වෙනම අරගෙන අපි ඒක ස්පෙෂලි මුලින්ම ඇනලයිස් කරලා බලන්න ඕනේ. මම මේක එක්ස්ප්ලেইন කළේ ඔය කස්ටමර් රික්වයර්මන්ට්ස් කොහොමද මැනේජ් කරන්න කියන එක කියලා. හොඳයි ඒක තමයි ගැටලු තියෙන්නේ. අර දැන් ඒ වගේවා අපිට වෙනම මොඩියුල් වගේ තියෙනවා නම් වෙනම ගන්න දැන් අපි තුම LI comprehensive LIMS එකක් වෙනම තියෙනවා. අපි ඒකට වෙනම පේ කරලා ගන්න ඕනේ. අනේ එහෙම තියෙනවා නම් අපිට මේක මේකට කම්පැටිබල්. දැන් අපි වෙන LIMS එකක් ගත්තට මේකත් එක දුවන්න මේ සමානට කම්පැටිබල් නැහැනේ. ඔව්. නේද? ඔව්. ඔයගොල්ලෝ ගාම තියෙනවා නම් LIMS එක වෙනම තියෙනවා. එතකොට මේ ඔය නමුත් එතකොට ડોක්ටර් දැන් LIMS එක දැන් comprehensive LIMS එක කියන එක more than 2 million. how much? more than 2 million. දැන් මේ සිස්ටම් එක වුණත් 2.5 million above. මේක අපිට දැන් ડોක්ටර් ලග්මාල්ට මේ සිස්ටම් එක වෙනම අපි හදුවා කියන්නකෝ. ඔයාට විතරක් මේක මේ ගානට කොහෙද වන්දින්ද මේක more than 2.5 million. ඒ කියන්නේ as a company දැන් මේ ප්‍රොඩක්ට් එකම ගේන්න පුළුවන් කවුරු හරි මේ ෆීචර්ස් ටික ගේන්න පුළුවන් අපි තුමු ස්ටුඩන්ට් කෙනෙක්. NSVM හරි නැත්නම් ස්ලිප් එකේ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මේ වගේ සිස්ටම් එකක් ගන්නකොට ඩියුරබිලිටි එකක් තියෙන්නේ කන්ටිනියස් සපෝට් එකක් තියෙනවා. හැමදාම මේක අප්ඩේට් වෙන්න. අපි අද දාලා මේක දැම්මා ඉවරයි කියලා කියන්න බෑ. ඉතින් ඒ සපෝට් එකක් දෙන්න බෑ එහෙම නැති කෙනෙක්. ඉතින් එහෙම සපෝට් එකක් දෙන්න කම්පැනි ලෙවල් එකක් ගත්තොත් ඉන්ඩස්ට්‍රි ප්‍රොඩක්ට් එකක් ගත්තොත් මේක මිලියන්ස් වලින් යනවා. ඉතින් ඔය කියන ලැබ් සිස්ටම් එක කියොත් ඒකයි මේ DocPP එකත් එක්ක ඒව නෑ. අපි යනවා තව ප්‍රොඩක්ට් එකක් අපි ඩෙවලොප් කරගෙන යනවා Dermat PP. ඒ Dermat PP කියන එක අපි ගොඩක් දාලා තියෙනවා
high resolution photos දාන්න පුළුවන්, photos upload කරන්න පුළුවන්, visit එකත් එක්ක photos දාන්න පුළුවන්. ඒක focus කරලා තියෙන photos compare කරන්න පුළුවන්. මේක දාලා තියෙන dermatologist. ඒ product එකේ starting price එකම මේ කියන්නේ common architecture එක starting price එක 5 lakhs වලින් පටන් ගන්නවා. ඒ target group එක. එතකොට VOGPP කියලා එකක් තියෙනවා මොකක්ද gynecologist. එතකොට ඒ වගේ අර focusing එකක් තියෙනවා ඒක. දැන් මේක ඇත්තේ තමයි අපි PPP focus කරලා තියෙන්නේ general practitioners තමයි 90%ක්ම. ඊට අමතරව මේක utilize කරන්න පුළුවන් තව scale එකක අපි expand කරලා තියෙනවා. ඒ කියන්නේ receptions කෙනෙක් ඉන්න multiple OPD rooms තියෙන satellite pharmacy එකක් තියෙන. ඒක තමන්ගේම lab එකක් තියෙනවා. තමන්ට patient ගේ lab report ටික තමන්ට system එක තුළ enter කර ගන්න පුළුවන්. ඒක සහ අපි ඕන report එකක් එකද print out එකක් දෙන්න facility එකක් දීලා තියෙනවා. invoice එකක් ඕන invoice එකක් දෙන්න පුළුවන්. නමුත් ඒ වගේ features enter කරලා දීලා තියෙනවා. නමුත් invoice එක format එක customize කරන්න බෑ. දැන් මේකේ prescription එකේ format එක customize කරන්න බෑ මේක. දැන් උඩ එනවා icon එක මේක එනවා PP එකේ නම එනවා address එක එනවා මේකට අපි predefined format එකක් තියෙනවා. දැන් අපි private hospital එකකට ගියොත් එහෙම ඒ format එක edit කරන facility එක බව අපි දෙනවා. එයාට පුළුවන් තමන්ගේ report එක කොහොමද දෙන්න ඕනේ edit එකේ ඔක්කොම ඒක adjust කරගන්න. දැන් මේකේ අපි එහෙම දීලා නැහැ. නමුත් as මේ product එකක් විදිහට යම් කිසි දෙයක් ඒක 5000 per month කියන්නේ මම හිතන්නේ අපිට competitors නැහැ මේක. competitors වල නැත්තේ මොකද හේතුව අපි මේ price එකට දෙන්න බෑ. මොකද අපිටත් මේ price එකට දෙන්න පුළුවන්. අපිට මේක නැත්තම් අපිට මේ price එකට අපිට දෙන්න බෑ. අපි මේ ඇත්තට මේ අපේ ඉන්න employees ලා ඔක්කොම මේ company ජීවත් වුණා. මේ මම ගියේ මේ live system එකට. දැන් මේ system එක ගත්තොත් මේකේ මම පෙන්නන්නම් මේක statistics එක ගත්තොත් list of diagnosed patient. මේ ජනවාරි අලුත් එක ගත්තා. මොකද මේක ඕන රේන්ජ් එකට ගන්න පුළුවන්. Capitalize database එක මෙතන මේ කාල සීමාව දැම්මනේ මාස 5ක් දැම්මම කොටි වෙලාවක් ඒක patients අපිට මේ individual patients එක අපිට මේකේ මේ හැමලාම යටම යන මේ ඊතල දෙකක් තියෙන මේ යටම ඊතල එක පුස්කල යට කෙරුවට බෑ. මේක අපිට බලන්න පුළුවන් මේකට මෙයාගේ total 700ක් තියෙනවා. OPP එකේ ලක්ෂ උදාහරණයක් වෙනවා. direct payments ආපුවා. එතකොට direct payment charge එක GAT total එක මෙච්චරක් ඇවිල්ලා තියෙනවා මේ bill. ඊට අමතරව administrator panel එකට ගිහින් බලුවොත් එතනත් ඔය details අපිට ගන්න පුළුවන් වෙනවා. මෙයාගේ දැන් patients ලා 6180ක් ඉන්නවා. මේ 294ක් drugs තියෙනවා. 20011ක් visits memo දාලා තියෙනවා. මේ search කරපු period එකට period එකේදී ආපු විස්තර තමයි මේ පෙන්නේ. මේ search කරපු period එකේදී. ඒතර දැන් ගත්තොත් Mrs. දිශාමණි කියන එක තමයි මේ period එකේ විතරයි ඉන්නවා. ඒකට එයා විතරන patient කෙනෙක්. ඒකට total drugs මොනවද utilize වෙන්නේ? අපි දන්නා metformin සහ glucosamine තමයි ගොඩක් utilize වෙන්නේ. ඒකට stocks වැඩිපුර ගෙනහැල්ලා තියාගන්න පුළුවන්. දැන් මේ වගේ කාලේ දැන් උදාහරණයක් ඒ ටයිම් එක ලොක්ඩවුන් එකට ඒ වගේ කියලා දෙනවා නම් මේ ඩ්‍රග්ස් ටික වැඩිපුර ගෙනහැල්ලා තියාගන්න අපි දන්නවා. මොනවද ගෙනහැල්ලා තියාගන්න? So the URT යන්නේ මොකද diagnosed wise. So the most profitable drugs wise metformin එකෙන් යා නෝන profit එක වැඩිපුර generate කරන metformin. ඒකට gender wise යා PV එකේ overall female male කොහොමද වෙනස වෙලා තියෙන්නේ. ඊට පස්සේ මෙතන මම earnings වලට කියුවේ profit and loss finance වලට කියුවා. Just display may following the
ඒක තමයි වෙන questions තියෙනවා නම් අහන්න. මේ තියෙන දැන් ඒ පීරියඩ් එකේ chart එකේ තියෙන මේ අවුරුදු එකක් ගන්න මේක ටිකක් වෙනවා. නමුත් මේ අවුරුද්ද ගත්තොත් earnings. මේ ගිය අවුරුද්ද ගත්තොත් අවුරුද්ද තුල earnings තියෙනවා nearly 1 million. එතකොට මේ නිල් drugs expenditure එක. drugs වලට වියදම් වෙච්ච. first එකත් එකට ඔච්චර තමයි drugs වලට වියදම් කියලා. එතකොට අර deductions මෙයා දාලා නැහැ. deductions දාලා තිබ්බනම් දවස් 30කට මෙයා ඒ search කරන දවස් ගානට අනුව බෙදලා අරගෙන profit එක ගන්නවා. ඒක profit එක ගොඩක් වෙලාවට nearly මේ ගානට කිව්වා. ඒක profit එක generate කරන්න පුළුවන් ටක්. දැන් මේක ගත්තොත් 8 lakhs වගේ profit එකක් කියලා තියෙනවා මේ PP එක. මේ අතරම doctor and dispenser විතරයි මේ PP එකේ. මේ සාමාන්‍යයෙන් 20 කඩ කාමරයක් අරගෙන යන PP එකක්. ඩොක්ටර්යි ඩිස්පෙන්සර් විතරයි. ඒකවල මේ කියන අවුරුද්දේ කොරෝනා දිවිච්ච අවුරුද්ද. කොරෝනා අවුරුද්දේ තමයි යාගෙන ඉන්නේ. ඒ වගේ සම්පූර්ණ Tamanට overall idea එකක් ගන්න පුළුවන් PP එක ගැන අර details කරගත්තොත්. ඒතර මේකෙත් අර දැන් මේ අපි ගොඩක් වෙලාවට ඇඩ්වයිස් කරන්නේ මේ administrator account එකේම log වෙලා ඉන්න එපා නිතර. මොනම දේ තමයි තමන්ට කාලය දිවුවට පස්සේ තමන්ටම ඩොක්ටර් account එකක් හදාගන්න. ඔය ඩොක්ටර් account එක log වුණොත් මම පෙන්නන ඩොක්ටර් account එක මම use කරන ඩොක්ටර් account එක තමයි දැන් බලන්න ඩොක්ටර් account එක. දැන් රතු පාට පැනල් එක නෑනේ. අතුපාර පැනල් එක නැහැ. දැන් මේකේ කොච්චර හේට් වේද ඇවිද්දත් මේ කොහෙවත් හොයන්න බෑ කොච්චර හම්බුණාද කොච්චර දැන් ආදායම දිනනවාද ඒව හොයන්න බෑ. ඒකට මේක ස්පෙෂල් මේව අපි ඇඩ්වයිස් කරන්නේ ලංකාවේ මේ එනවනේ ඔඩිට් එකකින්. ඔඩිට් එකකින් ආවොත් නැත්නම් ටැක්සේෂන් එකකින් ආවොත් ඒක කිසි ගැටලුවක් නෑ. මොකද අපේ සිස්ටම් එකේ තියෙන මෙතන. ඒකට ඒකෙනුත් ගොඩක් කරාට බේරෙන්න පුළුවන් විදිහට තමයි මේක දාලා තියෙන්නේ. my account provider කියන්නේ තමන්ගේ account එකේ user ID password ඒවා change කරගන්න පුළුවන් ඒ අවශ්‍යයි. overall ඔක තමයි අතරම system එක. දැන්ට ડોક્ટર ලක්මාල් payment එක කළා නේ. ලක්මාල් payment ડોક્ટર ඒෂා තමයි නේද? ඔක තමයි සිස්ටම් එක. එතකොට වෙන මොනවද තියෙන්නේ ඩවුට්ස්? හරිනේ අපි බලලා මේව කරලා බලමු ඉතින් නේද ඉස්සරහට. ඔව් ඒක කොහොමත් මේකේ ડોක්ටර් යූසර් මැනුවල් එක ෆලෝ අප් කරන්න. මේකේ යූසර් මැනුවල් එක ඊමේල් එකක් දාලා ඇති. නැත්නම් ඔව් මම සිස්ටම් එකේ දිනා බලන්න පුළුවන් නේ. ඔව් යූසර් මැනුවල් තියෙනවා ඊට ටූල් ටිප් එක ඔන් කරගන්න. ඒකනොත් සෑහෙන සපෝට් එකක් දෙනවා. එතකොට දැන් මේ එක අපි රෙකෝඩින් රෙකෝඩ් කළා. මේක මම ෂෙයා කරන්න ලක්නාට. එතකොට මේකනොත් පුළුවන් සම්පූර්ණ අවබෝධයක් ගන්න. එතකොට ඕවරෝල් සාමාන්‍යයෙන් සෑහෙන අපේ තියෙන අපේ ප්‍රොඩක්ට් ටික. PPP for doctors, HCAP for radiology, HCAP meet for video consult මේක තාම රිලීස් කරන්නේ. IT consultant, e-pharma කියන retail pharmacy ඒ වගේ services ටික. මේක ෆොටෝ එකක් කරන් අප්ලෝඩ් කරන්න බෑ අපිට නේ. බෑ. මොකද ඇත්තටම මේක එක්ස්ට්‍රා අපි ඒක දීලා නැත්තේ දැන් මේක මොකද අවසානයේ දැන් cloud එකේ මේක storage එක බලපාන එකක් ඒක. ඊළඟට photos upload and download කරනකොට system එකේ performance වලට බලපාන. ඒක system එකේ performance වලට බලපානවා. එතකොට මේක ඇත්තටම අපි budget plan budget එකක් මේක. දැන් අපි අර මම කිව්ව dermat PP එකේ ඒකේ high resolution photos දාන්න පුළුවන් අප්ලෝඩ් කරන්න පුළුවන් ගොඩාක් features තියෙනවා. ඒක starting price එක 5 lakhs and more. ඒකේ target group එක වෙනස්. මේකේ target group එක වෙනස්. ආගේ target group එක අපේ dermatologist. ඒක dermatologist ලගේ startup එකක් 5 lakhs වලින් තමයි start. මේකේ target group එක GPs. එතකොට මේකෙත් අපි packages දෙකක් තියෙනවා. prepaid එකයි postpaid එකයි. එතකොට අත prepaid එකේ සාමාන්‍ය මාසෙ ටිකක් තුනක් දිවුවට පස්සේ ඒ ස්විච් වෙන්න පුළුවන් postpaid එක.
පෝස්ට්පේඩ් එකේ අපි ප්‍රයිස් එක every 6 months අපි ප්‍රයිස් එක වැඩි කරනවා. එතකොට ඒ ස්විච් වෙන කාලෙ වෙනකොට තියෙන ප්‍රයිස් එක තමයි පේමන්ට් එක කරන්නේ. අපි තමයි මේකේ WPP prepaid එක use කරන අවුරුද්දක් use කරලා next year එයා එනවා postpaid එකට. ඒක postpaid price එක වැඩි වෙලා තියෙනවා. So postpaid price එක වැඩි වෙලා තියෙන price එක තමයි ඒක switch වෙන්න වෙන්නේ. එතකොට එයාට කියන්න බෑ නෑ මම prepaid එක ගත්තේ 1010 තියෙන කාලේ මම ඒ නිසා අපිට 1010 වල දෙන්න කියලා අපි switch කරන්නේ නෑ. ඔය තමයි doubts in the calls તો තමයි ගොඩක්. ඒතකොට initial payment එක මෙතනින් කරන්න පුළුවන් 5000 ට. and ඊට පස්සේ system එකෙන්ම පුළුවන් payment එක කරගෙන renew කරගෙන යන්න. ඇත්තටම අපේ clients ඔක්කොම 100% satisfied. ડોක්ටර් ඒද මේ අර ડોක්ටර් නලින්ට කතා කළාද? ඔව් මම කතා කරා. මම ඊයේ කතා කරා. එයා මොකද කිව්වේ? නෑ නලින් හොඳයි කියලා කිව්වා. නලින් මම හිතන අවුරුදු 4ක් විතර පාවිච්චි කරනවා. අවුරුදු 4ක් විතර පාවිච්චි කරලා ඒක තමයි පරණ client කෙනෙක්. නලින් කිව්වා හොඳයි කියලා. නලින් එක් කරගෙන යනවා දිගටම. ඔව් තාම මම හිතන්නේ යනවා. ඒ වගේ SMS එකේ මේ පාවිච්චි කරනවා. මේ දාපුවම කෝල් එක දීලා තිබුණා මේ ටීම් එකට. SMS cost එක තමයි ඒක ටිකක් 3.8 වෙනවා නේ 3.80ක් වෙනවා එනයි 789ක් 3.89ක් වෙනවා SMS gate එක ඕගොල්ලන්ගේ ඒතොරනේ ඕගොල්ලන් gate එකෙන් තමයි අපි ගන්නෙ නේ gate එකෙන් තමයි යන්නේ ඔය SMS gate එකක්ම ගන්න ගියොත් 35000 විතර ගෙවන්න එපා තමයි අපි දැන් 35000 එක අපි මේ pay as you go ක්‍රමයට දීලා තියෙන්නේ clients ට හරි Dr. Ishan මොකක් හරි ගන්න තියෙනවා නෑ thank you වගේ ආවට Please visit us www.healthcare.lk